අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වාසනාවන්ත සන්ධ්‍යාවක් වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස අදත් තීරණය ගැනීම සඳහා වන පූර්ණ නිදහස වෙනද වගේම අදත් ඔබ අභියස තබමින් අපි සූදානම් කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීම ආරම්භ කරන්න. එක කාලයක් තිබුණා නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සමහර වෙලාවට ජනතාව තුළ තරම් ප්‍රසාදයක් විශ්වාසයක් නොතිබුණු කාලයක්. ප්‍රශ්න කරන කාලයක්, සාකච්ඡාවට බඳුන් වන කාලයක් සහ සමහර වෙලාවට ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියන මේ ස්තම්භ තුන අතර කඹැදිල්ලකුත් යම් තැනක සාකච්ඡාවට බඳුන් වුණා. සහ සමහර වෙලාවට අධිකාරීන් බලය මත විවිධ ආයතනවලට බලපෑම් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවකුත් තිබුණා. කොහොම නමුත් අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වර්තමාන ආණ්ඩුව රජය යම් තැනක ජනතාවට පොරොන්දුවකුත් ලබා දුන්නා. මේ සියල්ල එක්ක වර්තමානයේ වෙනකොට නීතියේ ස්වාධීනත්වය තියෙනවද? සහ ඒ භාවිතාව ඇතුලේ ස්වාධීනත්වය දැනෙන්න තියෙනවද? සමහර වෙලාවට පහුගිය කාලේ පවරපු නඩු මේ වෙනකොට සමහර වෙලාවට තීන්දුව වෙනකොට සමහර වෙලාවට ජනතාවට හිතනවා මේවා ඇත්තටම බලපෑම් මත සිද්ධ වෙන තීන්දුවද කියන කාරණය. ඒ කොහොම වුණත් මේ ප්‍රශ්න කිරීම එක්ක අපි හිතුවා වර්තමානයේ වෙනකොට නීතියේ භාවිතාව සහ අනෙක් පැත්තෙන් ගරු අධිකරණ අමාත්‍යතුමන් පහුගිය කාල සීමාව තුළ කරපු යම් යම් ප්‍රකාශයන් සහ එක් අවස්ථාවක එතුමා ඉල්ලා අස්වෙන්න සූදානම් කියන කාරණය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කළා. මේ සියලු කාරණා සම්බන්ධයෙන් අපි හිතුවාද ඍජුව විවෘතව එතුමාගෙන් ප්‍රශ්න කරන්න. ඒ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් අද ආරාධනා කළේ තීරණයට ගරු අධිකරණ අමාත්‍යතුමන්ට අලි සබ්රිමැතිතුමන්ට. ආයිබන් කේතාමත් ආදරය පුදුවා. ආයිබෝන්. ගරු මේ අධිකරණ අමාත්‍යතුමනි අර ප්‍රස්තුත කාරණාවට එන්න කලින් දැන් ඔබතුමා මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක්. හැමතේ ධූරයක් බාරගෙන අවුරුදු දෙකකට ආසන්න කාලයක්. මුතුමා ටිකක් අමාරුයි වගේ බර වැඩි වගේ මේකේ නිදහස් වෙලා උසාවි ගියා නම් හොඳයි වගේ කියලා හිතලා නැද්ද? හිතලා තියෙනවා. දේශපාලනයට අපි එච්චර හුරු පුරුදු නැහැනේ. ඒක ඇත්ත කතාව. ඉතින් අපි ඉන්න පසුබිමත් එක්ක දේශපාලනයට ආව නම් පුදු නුහුරු ගතියක් තියෙනවා. මුත් කෙසේ වෙතත් ආපසු මේ අවුරුදු එකහමාරක් මම බාරගෙන අගෝස්තු මාසයේ 2000 ඒ අවුරුදු එකහමාර තුල නීති ශාස්ත්‍රය තුල ඇති කරගත්ත ප්‍රගතිය පිළිබඳව මට යම්කිසි සියුම් ආඩම්බරයක් ආපසු හැරලා බලනකොට ලොකු තෘප්තියක් තියෙනවා. ඒ කියන්නේ රටේ භාවිත නීතිය පිළිබඳව ඔබතුමාට තියෙන ලොකු කියවීමක්. ඒ කියවීම ඇතුලේ නොගැලපෙන තැන් බොහෝ වෙලාවට ඔබතුමාට මුණ ගැහෙන්නේ නැති. ඒ නිසාම තමයි සමහරලාට පහුගිය කාල සීමාව තුළ ඔබතුමාලා මේ සංශෝධනයන් පිළිබඳව සහ වෙනස් කිරීම පිළිබඳව එකතු කිරීම පිළිබඳව කතා කළේ. ඒ කියන්නේ ඒ කියපු දේවල් කරන්න පුළුවන් වෙලා තියෙනවද? බොහෝ දුරට කරලා තියෙනවා. ඉතා හොඳ ආරම්භ කරලා තියෙනවා. උදාහරණයක් ඇටියට අපි බලමු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පටන් ගමු. ශ්‍රේෂ්ඨාධිකරණයේ අපි විනිශ්චයකාරුන් වැඩි කරනවා කියලා කිව්වා. අපි වැඩි කරා. 17 දක්වා වැඩි කරා. ඉස්සර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරුන් 3 දෙනෙක් ඉන්න ඕනේ එකකට අහන්න. කුළුණු 2යි තිබුණේ. දැන් කුළුණු 4ක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රායෝගිකව දෙගුණයකින් නඩු අහන එක වේගවත් වෙලා තියෙනවා. අභියාචන අධිකරණය ගත්තම අපි බාර ගන්නකොට 12 දෙනෙක් හිටියේ. දැන් 20ක් ඉන්නවා. අපි ඉන්නකොට කුළුණු 5යි සාකච්ඡා වුණේ. අපි කියනවා බෙන්චස් කියලා. දැන් මඩලු 10ක් ක්‍රියාත්මක වෙනවා. හයිකෝට් එක වැඩි කරලා තියෙනවා. ඒත් එක්කම හුඟක් නීති අලුතින් හඳුන්වලා තියෙනවා. හෙට දිනේ පාර්ලිමේන්තුවේදී හෙට දිනේ විතරක් අලුතින් 54ක් අපි ඉදිරිපත් කරනවා. ඒක නීතිය බවට පත් වෙන්න ඕන. අන්න ඒව පිළිබඳව අපි කතා කරමු ඉස්සරහට. මට ඕන වෙලා තිබුණා දැන් එහෙම චර දෙයක් කරලා තියෙද්දිත් කරන්නම් කියපු දේවල් ඉටු කරලා තියෙද්දිත් අය නිකන් දේශපාලන අතහැරලා යන්නේ හිතුනේ. දේශපාලන අපේ යුතුයකම් මම හිතනවා අන්තිම මොහොත වෙනකන් අන්තිම තත්පරේ වෙනකන් අපි මේක බාරගත්තා නම් අපේ තියෙන කලකිරීම උඩ ජනතාවගේ බදු මුදලින් ජීවත් වෙන අමාත්‍යවරයෙකුට නිකන් ඉන්න බෑ. ඒක වෙන කතාවක්. ඒ වගකීම යුතුයකම අපි ඉටු කරන්නට ඕන. නමුත් පොදුවේ දේශපාලන භාවිතාවය තුළ අපිට ඉන්න පුළුවන්ද කියන එක පිළිබඳව යම් ගැටලුවක් තිබුණා. ඒ ඉන්න බැරි කියන්නේ ප්‍රතිපත්තිගරුක අයට ඉන්න තරම් පැවැත්මට තියෙන හේතු සාධක නැති මම දන්නේ නැහැ සමහර වෙලට නැත්නම් සමහරවිට ඔබතුමාලා විවේචන දරන්න බැරි ප්‍රශ්නයක්ද තියෙන්නේ නෑ එහෙමවත් නෙවෙයි බේසිකලි දැන් මම දන්නේ නැහැ දැන් මම කියන්නේ නැහැ මේ මට විතරක් ප්‍රතිපත්ති තියෙනවා අනිත් අයට ප්‍රතිපත්ති නැහැ කියලා. නමුත් දේශපාලනයේ සමහර දේවල් කරන්න අපිට සුදුසුකම් තියෙනවාද කියන ප්‍රශ්නේ මට මතුවෙනවා සමහර අවස්ථාවලදී. ඒ කියන්නේ සමහර දේවල් කරන් සුදුසුකම් තියෙනවාද කියලා ප්‍රශ්නේ දෙන්න මොන වගේ දේවල් වලද? දේශපාලනයේ ඔය කටට එන දේවල් කියවන එක, හැම දෙයකම විරුද්ධ වෙන එක, එකිනෙකාට බැනගන්න එක, එතකොට
ඉතින් ඒවා මට ඒ සුදුසුකම් නැහැ. තර්කයකින් සමහර වෙලාවට කිසිම පදනමක් නැතුව ලොජික් එකක් නැතුව තර්කයකින් තොරව ඔය කතා කරන එක. ඉතින් අනිත් එක ඉතින් සමහර දේවල් වලට ඒ ඔක්කොම බලනකොට සමහර වෙලාවට ඉතින් මම හිතනවා ඉතින් දේශපාලනයට ආවට පස්සේ ඒ කියන්නේ දෙගල ඒක කරන්නට ඕන. ඉතින් ඒක කළ යුතුද කියලා ඉතින් මම මගෙන් ප්‍රශ්න කරනවා මට මේක අවශ්‍යද කියලා සමහර අවස්ථාවලදී. සමහර වෙලාවට මේ අලසබ්ඩ මැතිතුමනි මේ ප්‍රශ්නම ඔබතුමාගේ විවෘතව අහන්න. එක්තැනක ඔබතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන කෙනෙක් සහ පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විඳින කෙනෙක් විදිහට. අනෙක් පැත්තෙන් ඔබතුමා නීතිය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් තියෙන කෙනෙක් විදිහට. සමහර වෙලාවට පාර්ලිමේන්තුවේ වැඩිපුරම කියන්නේ බොරුද? ඔව්. පට්ටපල් බොරු කියන්නේ හුඟක් වෙලාවට ඉවරි අවාසනාවන්ත තත්ත්වයක්. දැන් පාර්ලිමේන්තුවට වරප්‍රසාද දාලා තියෙන්නේ තම තමන්ට අවශ්‍ය බොරු කියන්න නෙවෙයි. වැඩිපුරම නෙවෙයි බත් හුඟක් අවස්ථාවලදීම කියනවා. පාර වරප්‍රසාද දාන්න හේතුව මොකද්ද? ඒක තමයි. දැන් වරප්‍රසාද දාන්න උදාහරණයක් ඇටියට උක ආවේ රජතුමා වරදක් නොකරයි කියන සංකල්පයක් උඩ තමයි රජතුමාට විරුද්ධව නඩු දාන්න බෑ කියලා කියන්නේ. එතකොට ඒකෙන් ඒක අල්ලගෙන රජතුමා පාරේ යන මිනිස්සු ඔක්කොම මරමරා මට විරුද්ධව නඩු දාන්න බෑ කියලා කියන්න බෑනේ. ඒක කරන්නේ නෑ. ඒ වගේ බලාපොරොත්තු වුණා යම්කිසි ස්ටෑන්ඩඩ් එකක්. ඒ වගේම දැන් ජනාධිපතිවරයාට දීලා තියෙනවා යම් අපරාධකාරයෙක්ව මුදා හරින්න පුළුවන්. ඒ හැමදාම අපරාධකාරයෝ මුදා හරින්නේ නැහනේ. ඒ වගේ ජනාධිපතිතුමාට වැරදි කරත් එතුමාට අපරාධ දඬුවම් දාන්න. එතුමා වැරදි කරන්නේ නැහනේ ඒක උඩ. ඒ හා සමානවම මේ පාර්ලිමේන්තු වරප්‍රසාද ලබා දීලා තියෙන්නේ ජනතා සුභසිද්ධිය පිළිබඳව බියෙන් සැකෙන් තොරව ප්‍රකාශ කරාම ඊට විරුද්ධව වෙන දෙයක් කරන්න බෑ කියන. නැතුව ඒක පෞද්ගලිකව Tamanට ඕන දේවල් කියන්නවත් Tamanගේ වාසියටවත් වෙන කාගෙන් හරි කොන්ත්‍රාත්තුවක් අල්ලගෙන කතා කරන්නවත් නෙවෙයි. මේ පාර්ලිමේන්තු වරප්‍රසාද ලබා දීලා තියෙන්නේ ජනතාවාදීව ජනතාවට අවශ්‍ය දේ කියලා ඒකට නඩු කියන්නේ නැතුව ඒ වරප්‍රසාදය ලබා දෙන්න. ඒක සම්පූර්ණයෙන් වගේ අවභාවිතයට ගිහිල්ලා තියෙනවා. කටට එන දේවල් කියනවා. ඉතාමත්ම සමහර වෙලාවට හරිම අශික්කිතයි. ඔබතුමාට හිතනවද පාර්ලිමේන්තු වරප්‍රසාද සංශෝධනය වෙන්න ඕන කියලා? සහ එක්කෝ මේක සීමා වෙන්න ඕන කියලා. භාවිත වෙනවා නම් සීමාවක් යටතේ භාවිත වෙන්න ඕන කියලා. පාර්ලිමේන්තුවට වරප්‍රසාද නම් තිබිය යුතුයි. පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරයෙකුට බියෙන් සැකෙන් තොරව Taman වෙනුවෙන් පෙනී සිටින කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව තිබිය යුතුයි. නැත්නම් නොබියව හැබැයි පාර්ලිමේන්තුවට එන මිනිස්සු ඒක තේරුම් අරගෙන ඒක වගකීමෙන් යුතුව භාවිතා කළ යුතුයි. මේක හරියට ඩ්‍රයිවර් කෙනෙකුට පාරේ ලයිසන් දුන්නම වගකීමෙන් මේපෑ ඒක එලවන්න. තුවක්කුවක් දුන්නම පිස්තෝලයක් දුන්නම ඒක වගකීමෙන් ඇතුව තමයි ඒක භාවිතා කරන්න ඕනේ. ඒ හින්දා පිස්තෝල නොදී ඉන්නවයි කියලා කියන්න බෑ. මොකද පිස්තෝල අවශ්‍යයි. ඒක හින්දා ඒව හා සමානවම ආත්ම ආරක්ෂාවට වෙන පුද්ගලයෙක්ගේ ආරක්ෂාවට මහජන ආරක්ෂාවට ඒ වගේ එකක්. දැන් වැදගත්ම මිනිස්සු ටිකනේ පාර්ලිමේන්තුවට තෝරා යන්නේ කියලා උපකල්පනයක් තියෙන්නේ. ඉතින් ඔවුන්ගෙන් මේ වැදගත් චර්යාව බලාපොරොත්තු වෙනවා. දැන් සමහර වෙලාවට ගරු අරිසබ්බ මැතිතුමනි දැන් මොනවා වුණත් පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනය කියලා අපි හඳුන්වනවා. මහ ජනතාවගේ ස්වාධීනපති බලය අපි දෙන්නේ උත්තරීතර පාර්ලිමේන්තු නියෝජනය කරන 225. දැන් එතනත් යම් ආකාරයක ජනතාව වෙනුවෙන් අකටයුත්තක් නම් ඔබතුමාට හිතෙන්නේ නැද්ද සීමා වෙන්න හෝ සංශෝධනය වෙන්න හෝ කියලා සමහරලාට පාර්ලිමේන්තුවේ කියන දේවල් තමයි සමහරලාට සමාජය ඇතුලේ මිනිස්සු ඉසමුදුනේ පිළිගන්නේ. එහෙම වුණොත් එහෙම පාර්ලිමේන්තුවේ කියන අසත්‍ය සමාජගත වීම වෙනුවෙන් තියෙන බලපෑම සහ සමාජගත වීම වෙනුවෙන් තියෙන ප්‍රවණතාවය වැඩිනේ. නිසා මේක බැලන්ස් කරන්න නැත්නම් මේක සමතුලිත කරන්න එක්ක කොතනකින් හරි සීමාවක් වෙන්න ඕනේ. ඔව් දැන් බොහෝ විට දැන් පාර්ලිමේන්තුවේ කියන දෙයක් සම්බන්ධයෙන් අපරාධ නඩු කරන්නට බෑ. නමුත් පාර්ලිමේන්තුවේ කියපු දෙයක් ඉවත් කර ගැනීමේ හැකියාවකුත් නැහැ. උදාහරණයක් ඇටියට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විනිශ්චයකරුන් 5 දෙනෙක්ගේ මණ්ඩලයකින් තීරණය කරා ජයරාජ් ෆර්නැන්ඩෝ පුල්ලේ මහතාගේ නඩුවකදී ඒකෙදී එතුමා කරන ලද ප්‍රකාශයක් ඔප්පත් කිරීමක් සම්බන්ධයෙන් ඒ මත පදනම් වෙලා නඩු තීන්දුවක් දෙන්න බෑ කියලා කිව්ව. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා නෑ එහෙම එකක් නෑ. එතුමා පාර්ලිමේන්තු වගකීමෙන් මේ ප්‍රකාශය කරා නම් ඒ මත පදනම් වෙලා අපිට ඒක ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියන පදනම උඩ තමයි ක්‍රියාත්මක වුණේ. ඒ හින්දා පාර්ලිමේන්තුවේ කියන එකේ වටිනාකමක් නැහැ කියන එක නෙවෙයි. දැන් බජට් එක ඔක්කොම වුණත් එතන නෙවෙන්නේ. නමුත් පාර්ලිමේන්තුවේ ඒ සහභාගී වෙන 225 දෙනාට ලෝකයේ අනිත් රටවල් වලත් තියෙනවා. Taman
තමන්ට බිය සැක නැතුව තමන්ගේ මතය ප්‍රකාශ කිරීම සඳහා හැකියාවක් තියෙනවා. ඉතින් ඒක අවභාවිතා නොකිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතුයි. හැබැයි අනාගතයේදී ඔබ කියන ආකාරයට මේක දිගින් දිගටම අවභාවිතා කරොත් ඔබ කියන ඔය කතාව එන්න ඉඩ තියෙනවා. ඉඩ කියලා මිනිස්සු කියයි. මේකත් යම් යම් සීමාවලට ලක් වෙන්නට ඕනේ. අවශ්‍ය නම් අඩු ගානේ සිවිල් නඩුවක්පත් පැවරීම සඳහා අවශ්‍යතාවය තිබිය යුතුයි කියලා කියන්න පුළුවන්. මම පෞද්ගලික එකක වෙන්නේ නැහැ. මම හිතන්නේ മന്ത്രിවරුන් තමන්ගේ ස්ටෑන්ඩඩ් එක ඉහළට දාගන්න ඕනේ කියන එකයි. හරි. එතන මෙබර සමහරලාට ඔබතුමාට අර කලකිරෙන්න හේතුව පාර්ලිමේන්තුවේ ඔය තියෙන භාවිතාවද එහෙම නැත්නම් සමහරලාට දැන් ඔබතුමාට අමාත්‍ය ධූරය ලැබුණාට පස්සේ ගරු අලි සබ්බි මැතිතුමනි යම් ආකාරයක අර මේ ඔබතුමාට අයත් විශේෂපතේ වෙනුවෙන් එක රටක් එක නීතියක් වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායත් පිහිටවනවනේ. යම්සාරාමුදුර එහි සභාපති ධූරයට නම් කරලා. ඒකත් යම් ආකාරයක කලකිරෙන්න හේතුවක් වුණාද? නෑ එහෙමවත් නෙවෙයි. නමුත් නීතිය හදන ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඒ නීතිය හදන ක්‍රියාපටිපාටිය ඇවිල්ලා මටවත් නීතිය ලියන්න බෑ. ඒක කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරගෙන නීති සම්පාදක තුමාට හෝ තුමියට තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ක්‍රියාපටිපාටිය විරුද්ධව යනවා නම් ඒක පාර්ලිමේ අපේ ව්‍යවස්ථාවට පටහැනි. ඒ ඇරුණම පෞද්ගලිකව ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. පෞද්ගලිකව මත දැරීම නෙවෙයි. ඒ ස්ථාපිත නීතිමය පටිපාටියට පරිබාහිරව කටයුතු කරන්නට බෑ. මට ජනාධිපති නීතිඥවරයෙක් හැටියට සහ ව්‍යවස්ථාව පිළිබඳව යම් ප්‍රමාණාත්මක අවබෝධයක් තියෙන පුද්ගලයෙකු හැටියට සහ අධිකරණ ඇමතිවරයා හැටියට සමහර දේවල් වෙනුවෙන් මට පෙනී සිද්ධ වෙනවා. මොකද ඒක ඉදිරියට චාල වැරදි පූර්වාදර්ශයක් වෙන්න ඉඩ තියෙන හින්දා. එම නිසා තමයි මම ස්ථාවරයේ හිටියේ. ඒක වෙන කාටත් නීති හදන්න බෑ. ඒක පොතේ තියෙන ආකාරයට සකස් විය යුතුයි කියන එක. යම් ආකාරයක ඔබතුමාට ඒතර කලකිරීමක් ඇති වුණා. කලකිරීමක් නෙවෙයි මම ඒ භාවිතාව සම්බන්ධයෙන් තියෙන අනිවාර්යයෙන්ම දැන් එතකොට දැන් එතනදී ජනාධිපතිතුමා ආපහු අතිවිශේෂ කැසට් නිවේදනයක් නිකුත් කරනවානේ. මගේ මතක හැටියට නොවැම්බර් 11 වෙනිදා නොවැම්බර් 6 වෙනිදා අතිවිශේෂ කැසට් පත්‍රයක් නිකුත් කරලා එතනදී කරපු සංශෝධනයත් එක්ක දැන් ගැටලුවක් නැතුව ඔබතුමාලා ක්‍රියාත්මක වෙනවා. දැන් ඕන පුද්ගලයෙකුට ඕනෑම කණ්ඩායමකට ඕනෑම දෙයක් පිළිබඳව තමන්ගේ මතය සහ රෙකමෙන්ඩේෂන් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි කොහොමත් නීතිය හදනකොට එහෙම තමයි කරන්නේ. උදාහරණයක් ඇටියට අපි හිතමු දැන් ඊයේ මම කැබිනට් එකට ඉදිරිපත් කළා ලංකාවේ අලුත් ආයෝජන ප්‍රවර්ධන මහාධිකරණය කියන එක. ඒක හදන්න අපි අපේ කමිටුවක් මගින් 600 දෙනෙක්ගේ පමණ අදහස් ලබා ගත්තා. නීතිඥවරුන්ගෙන් බිස්නස් කමියුනිටි එකෙන් මේකට සම්බන්ධ වෙලා ඉන්න ලෝ ෆර්ම්ස් වලින් ජජස් ලගෙන් හැමෝගෙම අදහස් අරගෙන තමයි ඒක හදලා තියෙන්නේ. ඒ හින්දා ඒ අදහස් ගලා ඒම පිළිබඳව අපිට කිසි ගැටලුවක් නැහැ. ඔබතුමාට අදහසක් තියෙන්න පුළුවන්. ඊට වඩා හාත්පසින්ම වෙනත් අදහසක් මට තියෙන්න පුළුවන්. නම් ඔක්කොම කැටි කරලා අපි කැබිනට් මණ්ඩලයට දීලා කැබිනට් මණ්ඩලය තමයි තීරණය කරන්න ඕනේ. ඒකේ ගැටලුවක් නැහැ. නමුත් නීති හදන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය පැනලා යන්න හැකියාවක් නැහැ. එතනදී අර මුල්පත් කිරීම තුල තිබුණු බලතල ලබා දීම ඇතුලේ යම් ආකාරයක එහෙම ඔබතුමා ඔය කියන අවස්ථාව උල්ලංඝනය කිරීමක් නැත්නම් ඛණ්ඩනය කිරීමක ප්‍රවණතාවයක්ද තිබ්බේ? ඔව් අනිවාර්යයෙන්. දැන් මේ වෙනකොට අර සංශෝධනය කිරීම තුල තියෙන්නේ යම් ආකාරයක මහජනතාවගේ අදහස් එකතු කරලා යෝජනාවක් ඉදිරිපත් කිරීම විතරයි. එතනදී ඒ යෝජනාව ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා ලබා දීම තුල ඔබතුමාට එක්ක පාවිච්චි කරන්න පුළුවන්, පාවිච්චි නොකර ඉන්න පුළුවන්. ඔව්. තියෙන කැබිනට් මණ්ඩලය තමයි තීරණය කරන්නට ඕන. කැබිනට් අවසාන වශයෙන් නීතියක් මම කියනකෝ මට නීතියක් ගේන්න ඕන කියලා. මට ඕන විදිහට නීති ගේන්න බෑ. මම ඒ සංකල්ප පත්‍රිකාවක් හැටියට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න. කැබිනට් මණ්ඩලය ඒක තීරණය කළා මේ විදිහට ඉදිරිපත් කරන්න නැද්ද කියලා අනුමැතිය දුන්නොත් විතරයි නීති සම්පාදකට එක යන්න පුළුවන්. ඊට පස්සේ නීති සම්පාදකවරිය ඒක හදලා ව්‍යවස්ථානුකූලවද නැද්ද කියන එක පිළිබඳව නීතිපතිතුමා තමන්ගේ සහතිකයක් නිකුත් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක නැවත කැබිනට් මණ්ඩලයට ඇවිල්ලා ගැසට් කරන්න ඕනේ. මේක සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවේ මේක හදන ක්‍රමවේදය කියලා තියෙනවා. දැන් ඔබතුමා එතනදී යම් ආකාරයක විරුද්ධ වෙන සෑම ජනවර්ගයකම සාධාරණ ලෙස ක්‍රියා කිරීම සඳහා වන ප්‍රවේශයන් වල දුර්වලතාවයන් සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණේ සම්බන්ධයෙන් යම් ආකාරයක විරුද්ධතාවයක් තිබුණේ. මේ අදහස් ගැනීම වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායේ ක්‍රියාත්මක භාවය ඇතුලේ ඔබතුමා මුලින් සඳහන් කරපු සෑම ජනවර්ගයකම සාධාරණ ලෙස ක්‍රියා කිරීම සඳහා වන ප්‍රවේශයන්
අවහිරවීමක් වෙන්නේ නැද්ද අර අදහස් ගැනීම ඇතුලේ? ඉතින් අදහස් ගැනීමට අපිට වළක්වන්න බෑනේ. අනිත් ජන වර්ගයටත් අදහස් දෙන්න ඕන නම් අදහස් දිය යුතුයි. ඔව් ඒක තමයි මම අහන්නේ. ඒ ගන්න දැන් මේ පත් කිරීම තුළ පනත් නිර්මාණය කිරීම වෙනුවෙන් අර ඉස්සලා දීලා තිබෙ ඔබතුමාලා සීමාවෙන් එහා බලය සීමා කරලා අදහස් ගැනීම වෙනුවෙන් වෙන සීමාවකට රාමු කරලා තියෙනවනේ. එතකොට යම් ජන වර්ගයකින් ලැබෙන්නේ නැති වෙයි කියලා ඔබතුමාලට එහෙම සැකයක් තියෙනවද? නෑ මට එහෙම තියෙනවද නැද්ද කියන එක අදාළ නෑ. ලැබෙන තොරතුරු අනුව සාධාරණ දෙයක් තියෙනවා නම් අපිට ගන්න පුළුවන්. අපි මේ සම්බන්ධයෙන් ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඔබතුමා කියපු ආකාරයට ජනාධිපතිතුමත් විශේෂයෙන්ම ප්‍රකාශ කරලා තියෙනවා. දැන් ඒකේ මේ යම්කිසි දෙයක් පොදුවේ වෙනස් වෙනවා නම් සියලු ජන වර්ගවලට අදාළ වූ සියලුම නීති වෙනස් වෙන්නට ඕන. නමුත් නීතිමය වශයෙන් අඩුපාඩු තියෙන යම් නීති තියෙනවා අපි හඳුනාගෙන ඒක ජාති ආගම් ભેදවලින් තොරව එහි තියෙන යම් සංකූලතා ඉවත් කරන්නට ඕන. උදාහරණයක් ඇටියට මුස්ලිම් නීතිය ගත්තම බාල වයස්කාර විවාහ තහනම් කළ යුතුයි කියන තැන මම හිතනවා මම දැඩිව ඉන්නවා. ඒක මම කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා තීරණය අරන් තියෙනවා. අවුරුදු දැන් තියෙන්නේ 12න් ඉහළ 18ට සීමා විය යුතුයි කියලා. ඊට පස්සේ කාන්තාවන්ට එක විදියේ නීතියකුයි පිරිමින්ට තව විදියේ නීතියකුයි තියෙනවා විදික සඳහා විවාහ. ඒව වෙනස් වෙලා දෙකම එක හා සමාන වෙන්න ඕනේ කියන තැන. ඊට පස්සේ නඩත්තු සඳහා කාති උසාවිය වෙතට යනවා වෙනුවට කෙලින්ම මහේස්ත්‍රාත් අධිකරණයේ විතේ ආය යුතුයි කියලා. ඊටාත්ම ප්‍රගතිශීලී කරුණු රාශියක් තියෙනවා. ඒක මම දැන් නෙවෙයි 2000 අවුරුද්දේ මම බාරගෙන මාස දෙකකින්ම කැබිනට් එකට ගිහිල්ලා. නමුත් මේක සංකීර්ණ ක්‍රියාපටිපාටියක් මේක. හදන්න ඕනේ ආයාත. මම දැන් කිව්වේ අරහෙට යන්න ඕනේ මෙහෙට එන්න ඕනේ. ඒක ඉංග්‍රීසියෙන් හදලා දෙමළට පරිවර්තනය කරන්න ඕනේ සිංහල පරිවර්තනය කරගන්න ඕනේ. ඉතින් ඒකින්ද මේක දැන් අන්තිම අධීරයේ තියෙන්නේ. ඒ පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන්. නමුත් සම්පූර්ණයෙන්ම මේවා පෞද්ගලික නීති. ඒ කියන්නේ පොදුවේ ලංකාවේ තියෙන එක නීතියයි. පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් වෙනස් නීති තියෙනවා. මට මෙතන තව කාරණාවක් පැහැදිලි කරගන්න ඕන ගරු අධිකරණපතිතුමනි යම් ආකාරයක මේ ප්‍රවේශය ඇතුලේ අපි අපේක්ෂා කරන්න ඕන අවසානයේ කිසිවෙකුගේ අර 70%කවත් සාධාරණත්වයක් තුළ සහ 70%ක ප්‍රජා පිළිගන්න තැනක මේ සියලු කාරණා ස්ථාපිත වීමනේ. යම් ආකාරයක ඒ වෙනුවෙන් ඥානසාර හාමුදුරුවෝ සභාපති ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තියෙන බලතලය යම් ආකාරයක කිසිවෙකුට අභියෝගයක් ලක් කරන්න බෑ. නමුත් ඥානසාර ස්වාමීන් වහන්සේ පිළිබඳව යම් ආකාරයක සමාජයේ සාකච්ඡාවක් තිබුණා. භාවිතාව සම්බන්ධයෙන් සහ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්. භික්ෂූන් වහන්සේ නමක් සමහරලාට ඉස්ලාම් ආගම පදනම් කරගත්ත නීති රාමුන් තියෙනවා. ඊට පස්සේ Hindu ධර්මය මූලික කරගත්ත නීති රාමුන් තියෙනවා. බෞද්ධ දර්ශනයේ පදනම් කරගත්ත නීති රාමුන් තියෙනවා. ඒ නිසා භික්ෂූන් වහන්සේ නමක් මෙහි සභාපතිත්වයට පත් කිරීම තුළ සභාපති ධූරයේ දැරීම තුළ යම් ආකාරයක අර අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබා ගැනීමට ඒක බාධාවක් කියලා ඔබතුමාලට හිතෙනවද? නෑ උන්වහන්සේ ඒක කොයි විදියට භාවිතා කරලා මොන වගේ නෑ උන්වහන්සේගේ භාවිතා නේද සමාජයේ තියෙන අර සාකච්ඡාව. ඒක ජනාධිපතිවරයා තීරණය කළ යුද්ධයක් නේ ඔබතුමා කියපු ආකාරයට ජනාධිපතිවරයා පත් කරන දේවල් එතුමාට ඒ බලය තියෙනවා. ඉතින් ඒක අපිට ඇත්තට පස්සෙම ප්‍රශ්න කරන්න බෑනේ. අභියෝගයට ලක් කරන්න බෑ. එතුමාට ඒ බලය තියෙනවා. මම මුලින්ුත් කිව්වා. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ පත් කරාට පස්සේ මොන ආකාරයකටද ඒක යොදවා ගන්නේ කියලා දැන් උදාහරණයක් ඇටියට ඕන පුද්ගලයෙක්ව පත් කරන්න පුළුවන්. එහෙම බලන්න බෑනේ අපිට. ජාති ආගම උඩ බලලා අපිට එහෙම නැත්නම් උදාහරණ ධූරය දිහා බලලා එකපාරටම මේක ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් ඒ භාවිතය තුල ඔබ කියන ආකාරයට සාධාරණ වශයෙන් යම් ප්‍රශ්න මතුවෙන්න ඉඩ තියෙනවයි කියලා හිතනවා නම් ඒකට සාධාරණත්වයට ඉෂ්ට කරලා හැමෝටම සාධාරණ විදියට අහුම්කම් දීලා දෙයක් කිරීමේ හැකියාව ඒ කම්සමට තිබෙනවා. ඉතින් අපි ඒක දිහා බලාගෙන ඉන්නවා ජනතාවත් බලාගෙන ඉන්නවා. මම හිතනවා මේ දක්වා මට ළඟදී මම දැක්කා එක්තරා මුස්ලිම් සංවිධානයක් අපි කරන මධ්‍යස්ථ මැදිහත් වීම් වලටත් විරුද්ධ වෙච්ච කණ්ඩායමක් කියලා තිබුණා. ඔවුන් ගිහිල්ලා හම්බ වෙච්ච වෙලාවේදී තාමත්ම සාධාරණව සාවධානව හුම්කම් දුන්නයි කියලා දෙමළ භාෂාවෙන් මම දැක්කා සෝෂල් මීඩියා එකේ දාලා තියෙනවා. මේක හොඳ ප්‍රවණතාවයක්. අපි බලාගෙන ඉන්නවා කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් ඒ අදහස් ටික අරගෙන අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලයේ මතය අනුව කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඔබතුමා පහුගිය සති කිහිපයක් මම දැක්කා උතුරු නැගෙනහිර සංචාරය කරනවා සහ යුක්තියට ප්‍රවේශයක් වෙනුවෙන් ප්‍රජාව දැනුවත් කිරීම සහ ප්‍රවේශයන් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔබතුමා මැදිහත් වෙනවා. ඥානසාර හමුදුරුවොත් ওই කියන ප්‍රදේශවලට ගිහිල්ලා තිබුණා. සාකච්ඡාව ඇති කරලා තිබුණා. ඒ සාකච්ඡාව ඇති කිරීම තුළ ඔබතුමා සංචාරය කරපු ප්‍රදේශවල ඒ සම්බන්ධ
සම්බන්ධයෙන් යම් ආකාරයක ප්‍රජාවගේ තිබුණාද ප්‍රශංසාත්මක මැදිහත් වීමක් හෝ ඔවුන්ගේ තිබුණාද යම් ආකාරයක සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන්? නෑ ඔක කතා වුණේවත් නෑ. ඊට වඩා අපි ගියේ ඊට වඩා හාත්පසින්ම වෙනස් පුළුල් ශේෂ්ත්‍රයක් තුළ පුළුල් දැන් අධිකරණ අමාත්‍යාංශය දැන් ගත්තම ගිය ආණ්ඩුවේ තිබුණු සහජීවන අමාත්‍යාංශය ඔක්කොම අමාත්‍යාංශ දෙක තුනක එකතුවක් අද වෙනකොට. ඉතින් පුතා සංහිඳියා කාර්යාංශය අපිත් එක්ක තියෙන්නේ, අතුරුතහන් වූවන්ගේ කාර්යාංශය අපිත් එක්ක ඉන්නේ. එතකොට අර OR කියලා කියන්නේ Office of Reparation කියන්නේ මේ පුනරුත්ථාපන අධිකාරිය. ඒ වගේ විශාල ආයතන රාශියක් අපිත් එක්ක ඉන්නවා. ඒ හරහා විශේෂයෙන්ම සහජීවනය හා මිනිස්සු අතර සාමය ඇති කිරීමේ ලොකු වගකීමක් අපේ අමාත්‍යාංශයට ලබා දීලා තියෙනවා. ඒවා ඍජුවම දැන් සාමය බලාපොරොත්තු වෙන්නේ උතුරයි දකුණයි අතරනේ ප්‍රධාන වශයෙන්. ඒ අරුණාම අතුරුදහන් වූවන් ඉන්නේ උතුරු හා නැගෙනහිර පළාතේ වැඩි වශයෙන් මෑතකදී සිද්ධ වෙච්ච අතුරුදහන් වීම. ඒ යුද්ධයෙන් පීඩා විඳිච්ච අයට වන්දි ගෙවීම සඳහා පාදක වෙච්ච අය ඉන්නේ හින. ඉඳා අපි ඔවුන්ව පාදක කරගෙන සහ අධිකරණ ක්‍රියාදාමයේ පාදක කරගෙන මම හිතන අධිකරණ අමාත්‍යාංශ ඉතිහාසයේ ප්‍රථම වතාවට දැවැන්ත ජංගම සේවයක් තමයි කරේ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වුණේ එතකොට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පුනරුත්ථාපන අධිකාරිය එතකොට මේ මත්ද්‍රව්‍ය වලින් පුනරුත්ථාපනයේ ලැබිය යුතු අයට ඒ පිළිබඳව දැනුවත් කිරීම, බන්ධනාගාරවල තත්ත්වය පරීක්ෂා කිරීම, අලුතින් උසාවි සංකීර්ණ 4ක් මම විවෘත කරා. කිලිනොච්චියේ, යාපනයේ, මාංකුලම් සහ මුලතිව්වල මේ සම්පූර්ණ ශේෂ්ත්‍රයම ආවරණය වන පරිදි විශාල වැඩසටහනක් අපි දවස් 4ක් තිස්සේ ඒ දිස්ත්‍රික්ක 5ම ආවරණය වෙලා. උදාහරණයක් හැටියට අර වන්දි ගෙවීම සඳහා විතරක් අපි මිලියන 100ක් උපයෝග කරගත්තා. ඒක හරියට සිද්ධ වෙලා තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම පීඩා විඳිච්ච අය ඉන්නවා යුද්ධයෙන් හින්දා. අද එක තැනක ඉන්නවා, ඊළඟ දවසේ තව තැනක යන්න වුණා අන්තිම කාලේදී. එතකොට ඔවුන්ගේ ජීවන උපාය නැවත ගොඩනගා ගැනීම සඳහා ඒ සඳහා ප්‍රතිපාදන තිබුණා. නමුත් කිසිම දෙයක් වෙලා තිබුණේ නැහැ. අපි ඔවුන්ගේ ගම්බිම් බලා ගිහිල්ලා උන්ට තියෙන දේ මොනවාද කියලා බලලා ගියාම අපිට තේරෙනවා ඒ උතුරේ ඉන්න මිනිස්සුයි දකුණේ ඉන්න මිනිස්සුටයි තියෙන ප්‍රශ්න වලින් 90ක් එක හා සමානයි. ඔවුන්ටත් අවශ්‍ය ලස්සනට ජීවත් වෙලා ප්‍රශ්න මගහරවගෙන සාමකාමීව ජීවත් වෙන්න. හොඳ රස්සාවක් හොයාගන්න. ඉඩම් කඩමක් අරගෙන ඇවිල්ලා ගයක් හදාගන්න. එහෙම නැත්නම් ගොවිතැනක් කරගන්න. ඉතින් අපිට ඕන වුණා මේ උතුරයි දකුණයි යා කිරීම සඳහා යම් පාලමක් ගොඩනගලා විශ්වාසයක් ඇති කරන්න. ඒ සඳහා අපි විවිධ ශේෂ්ත්‍රවලට කතා කරා. යාපනයේ විශ්වවිද්‍යාලයට මම හිතනවා අමාත්‍යවරයෙක් ගිහිල්ලා තියෙන්නේ අවුරුදු 20කට විතර. අවුරුදු 30කට විතර පස්සේ ඉන්නේ. අපි බය නැතුව ගිහිල්ලා වාඩි වෙලා කතා කරලා ඒ ප්‍රශ්න විසඳීම සඳහා කටයුතු කරා. ඉතින් මම හිතනවා මේක අපි උතුරට විතරක් සීමා කරන්නේ නැහැ. නැගෙනහිර දකුණ හැම තැනටම යනවා. නමුත් පියවරෙන් පියවර මේක තුල අපිට දකින්නට ලැබුණා 3000කට වඩා අධික ප්‍රජාව සහභාගී වෙලා තිබුණා, රෙජිස්ටර් වෙලා තිබුණා අපේ සේවය ලබා ගැනීම සඳහා විවිධ දේවල්. එහෙනම් මම හිතනවා ඉතින් සාර්ථකව අපිට ඒක කරගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම උතුරේ ක්‍රියාත්මක වන පක්ෂ විරුද්ධ වෙන අතරතුරදිත් මිනිස්සු තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ඇවිල්ලා තිබුණා. අපි මේ ඒක ගැන තව ටිකක් ගැඹුරින් කතා කරමු. මේ ඒ කියන්නේ ඔය සමහර වෙලාවට මේ එක්තැනකදී ඔබතුමාට අධිකරණ අමාත්‍යවරයා විදිහට ඒ තනතුර ලබා දීමත්, ඒ ඇමතිකම ලබා දීමත් යම් ආකාරයක රජයේ අපේක්ෂාවක් වෙන්න පුළුවන්. ඔබතුමාට මේ සියලු ජාතීන් ඒකරාශී කරගෙන මේ මැදිහත් වීම මැද තැනක ඉඳන් කරලා මේ ගැටලුවට සිරසාර විසඳුමක් අධිකරණ අමාත්‍යාංශයේ පැත්තෙන් ලබා දීම වෙනුවෙන් වෙන ප්‍රවේශයන්ට ඔබතුමා ලක්වන දායකත්වය. අපි ඒ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. අර මං ආපු කාරණාව දැන් එක රටක් එක නීතියක් පිළිබඳව වන සංකල්පය ඇතුළේ ජනාධිපති කාර්යසාධක බලකාය මේ වෙනකොට අදහස් විමසීමෙන් ඉන්නවා. ඔබතුමා සඳහන් කළා ඒක තිබ්බ ගැටලුව ඊට පස්සේ මේ වෙනකොට निराකරණය වීම සහ භාවිතාව සම්බන්ධයෙන් එක රටක් එක නීතියක් කියන සංකල්පය අරගෙන එන්න රජයේ ප්‍රමුඛව ලබා දුන්නු තීන්දුවක්නේ පාස්කු ප්‍රහාරයත් එක්ක ඒක ටිකක් වේගවත් වුණා. සහ අනෙක් පැත්තෙන් මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් ශරියා නීතිය ක්‍රියාත්මක වීම වෙනුවෙන් භාවිතාවක් සම්බන්ධයෙන් වෙන සාකච්ඡාවත් එක්ක මේක ගැඹුරින් සමාජයෙන් මතුවෙන්න පටන් ගත්තා. එක රටක් එක නීතියක් කියන සංකල්පය මුද්‍රාගත කරන්න පුළුවන් මේ ඔබතුමාට මේ ඉතිරි අවුරුදු 3 ඉවර වෙන්න කලින් යම් ආකාරයක සමාජය පිළිගන්න ආකාරයක. අනිවාර්යයෙන්ම සමාජයේ බහුතර සමාජයේ පිළිගන්න ආකාරයට. එකෙන් අදහස් කරන්නේ එක රටක එක නීතියක් කියන එකෙන් මට දැනෙන්නේ නීතිය හැමෝටම එක හා සමාන ලෙස ක්‍රියාත්මක විය යුතුයි කියලා. ඔහුගේ තරාතිරම ආගම ජාතිය. එතකොට මේ සියලු නීති අපේ පාර්ලිමේන්තුව හරහා තමයි හදලා තියෙන්නේ. ඒ අතරතුර සමහර නීති දැන් හැම 99%ක් සියලු නීතියක හා සමානයි.
දැන් පෞද්ගලිකව සමහර නීති තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ පෞද්ගලික දේවල්, විවාහය, දික්කසාදය, නැත්නම් තමන්ගේ දේපල උරුම වීම සම්බන්ධ දේවල් පිළිබඳව කාලයක් තිස්සේ තියෙන යම් අපිට කියන පුද්ගල නීති කියලා කියනවා. පර්සනල් ලෝස් කියලා කියන්නේ. ඒක කීපයක් තියෙනවා. ඒකත් තමයි මුස්ලිම් නීතිය. මුස්ලිම් නීතිය අදාළ වන්නේ දික්කසාදය මේ විවාහ දික්කසාදයත් එහා සමානයෙන්ම මේ දේපල උරුමවීම පිළිබඳව. ඒ කියන්නේ ඉන්ටෙස්ටේට් කියන සක්සෙෂන් එක කියන්නේ. ඒ කියන්නේ අවසාන කැමැති පත්‍රයන් නොමැතිව යම් පුද්ගලයෙක් මිය ගියොත් කොහොමද උරුම වෙන්නේ කියන එක පිළිබඳව. එහා සමානව යාපනයේ ප්‍රදේශයේ දේශවලාමේ නීතිය තියෙනවා. දැන් සිංහල ප්‍රදේශවල විශේෂයෙන් උඩරට නීතිය ගත්තම එතන බින්න විවාහය දැන් තාමත් බින්න විවාහයට යටත් වෙච්ච කාන්තාවකට පියාගේ දේපල වලට අයිතිවාසිකමක් නැහැ. ඉතින් ඒ වගේ බින්න නෙවෙයි දීඝ විවාහයකට. ඒවා පෞද්ගලික නීති. දැන් උනත් ඔබ දන්නවා උඩරට නීතියෙන් විවාහ වන අය දික්කසාද කිරීම සඳහා උන්ට උසාවියට යන්න අවශ්‍ය නැහැ. උන්ට පුළුවන් තමන්ගේ ප්‍රාදේශීය ලේකම් ඉදිරියට ගිහිල්ලා දික්කසාදයක් කරගන්න. ඉතින් ඒවායේ සාධනීය දේවල් තියෙනවා නම් දැන් උසාවියටත් අපි නඩු ගොඩ ගැහිලානේ තියෙන්නේ. දැන් ඕක සාධනීය ලෙස විසඳ ගන්න පුළුවන් නම් ඒක කැමැත්තෙන් විසඳ ගන්න පුළුවන් නම් විසඳගත්තට ප්‍රශ්නයක් නැහැ නේ. හැබැයි විසඳ ගන්න බැරි දේවල් අපි අර මේ සුදුසුකම් නැති අය ඉස්සරහට දාලා ගැටලු ඇති කරනවට වැඩිය අපි දාන්නට ඕන අධිකරණයට, අධිකරණ වේදයට. ඒ වගේ අපි බලන්නේ මේ සියල්ලම තියෙන සාධනීය දේවල් බලලා ඒ සාධනීය දේවල් තවත් දියුණු කරන අතරතුරදී මම කිව්වනේ අර මුලින් මුස්ලිම් නීතියේ තියෙනවනේ යම් දේවල් අපිට පිළිගත නොහැකි බාල වයස්කාර විවාහ. එතකොට කාන්තාවට වෙනස් විදියට සැලකීම, නඩත්තු පිළිබඳව ගන්න ඒවා විසඳ ගන්න ගියාම ඔබ කියපු ආකාරයට අර අපිට අපේ රටේ ජීවත් වන සියලුම දෙනාගේම ගෞරවය හා ඔවුන්ගේ අභිමානය රැකෙන ආකාරයට උන්ව බෙත්තියට හේතු කරලා අපිට බලය තියෙනවා හින්දා අපි කියන ඕන විදියට ජීවත් විය යුතුයි කියන තැනට තල්ලු කරන්නේ නැතුව ඔබලටත් දැනෙන ආකාරයට මේ වෙනස්කම් වෙන්නට ඕන කියලා ඔවුන්ගේ කැමැත්ත අරගෙන ඔවුන්ගේ හිත රෙදෙන්නේ නැති විදියට විය යුතු හැමෝගෙම නෙවෙයි බහුතරයකගේ කරගන්න පුළුවන් වුණොත් මම හිතනවා අපි ජයග්‍රහණය කරනවා. ඔය දැන් ගරු අධිකරණ මැතිතුමනි සමහර වෙලාවට දැන් ඔබතුමාලට යම් නීති සංශෝධනය කිරීම වෙනුවෙන් හෝ අලුත් නීති එකතු කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. හැබැයි ආගම සම්බන්ධයෙන් බද්ධ වෙච්ච නීති සංශෝධනය කිරීම වෙනුවෙන් හෝ ඒවට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. කාති උසාවි මුස්ලිම් නීතිය, විහාර දේවාලගම් පන්ත නීතිය, ඊට පස්සේ තේසවලාමේ නීතිය හා බැඳුණු යම් ආකාරයක නීති සංශෝධනයක් කරනවා නම් සංවේදී ඒවා. ඔව් ඒවා හරි සංවේදී. ඔබතුමාලා මේ වෙලාවේ ප්‍රමුඛව අවධානය යොමු කරලා තියෙන එක රටක් එක නීතියක් කියන කාරණාව ස්ථාපිත කිරීම වෙනුවෙන් ආගම් හා බද්ධ වෙච්ච සංවේදී නීති ත්‍රාමුන් තියෙනවා නම් ඒවා අතහැරලා මේ සංශෝධනයකට යන්නද? නැත්නම් ඒ පිළිබඳව ඔබතුමාලා ප්‍රමුඛව අවධානය යොමු කරන්න සූදානම්ද? අර කියපු විදිහට වෙන් කරගෙන මොකක් හෝ සංශෝධනයක් කරන්න සූදානමක් තියෙන නැත්නම් අතහැරලා අවශ්‍ය කාරණාව සිද්ධ කරන්න ලෑස්තිද? අපි කල්පනා කරන්නේ නීතිය යාන්ත්‍රණය ශක්තිමත් කරන්න. ඔබ කියපු ආකාරයට නීතිය පිළිබඳ මිනිසුන්ට විශ්වාසයක් ඇති කරන්න. ගැටලුවක් තියෙනවා නම් ඉක්මනින් විසඳ ගන්න. සංවේදී ප්‍රශ්න තියෙනකොට ඒ සමාජයේ අයටත් එක්ක සාකච්ඡා කරලා යන්න පුළුවන් උපරිම දුරට යන්න. තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක හින්දා මේ එක ඉරකින් ඔබ කියපු එක හරියට හරි තනි ඉරක් ගහලා අද ඉඳලා ඔය ඔබලාගේ සමාජයේ තියෙන නීතිය අපි ඉවත් කරනවා කියලා එම කරන්න බෑ. එම කරලා දැන් උදාහරණයක් ඇටියට දැන් මුස්ලිම් නීතිය දික්කසාද විවාහ නීතිය ඉන්දියාවෙත් තියෙනවා, සිංගප්පූරුවෙත් තියෙනවා, පිලිපීනෙත් තියෙනවා. ඉතින් ඒවා සම්ප්‍රත කාලානුරූපව හැඩ ගැහිලා වෙනස් වෙලා තියෙනවා. නම් යම් වෙනස් කිරීම වෙන්නට ඕනේ. ඉතින් අපි එක ඉරක් ගහලා මේක අදින් පස්සේ මේක නෑ කියලා කියන එක ප්‍රායෝගිකව කළ හැකි දෙයක්ුත් නෙවෙයි. මම හිතන්නේ අපි ඒක කරන්න අපේ මේ කැබිනට් එකවත් කැමැත්තක් දක්වනවා කියලා. මොකද නැති ප්‍රශ්න ඇති කරන්න ඉඩ තියෙනවා ඔබතුමා කියපු ආකාරයට. නමුත් ගැටලු තියෙන දේවල් කවුරු එක්ක වුණත් නොවුණත් අපිට කරන්න සිද්ධ වෙනවා. යම් ආකාරයක දැන් බෞද්ධ පරිසරය ඇතුලේ විහාර දේවාලගම් පන්සලට අලුතෙන් දේවල් එකතු වෙනවා හරි අඩුයි. එකතු වෙන්නෙම නැත්තරම්. දේශබලාමය නීතිය සම්බන්ධයෙන් වන කාරණාව ඇතුළේ අලුතෙන් දේවල් එකතු වෙන්නේ නැති තරම්. හැබැයි යම් ආකාරයක ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණේ මුස්ලිම් නීතිය සම්බන්ධයෙන්. මුස්ලිම් නීතියේ සම්ප්‍රදායික රාමුව ඇතුළේ ක්‍රියාත්මක වෙන කාරණාව ඇතුළේ කිසි දෙයක් එහෙම වුණේ නැහැ. අර සහෝදරත්වය තුළ හැබැයි
පස්සේ වර්ධනය වීමත් එක්ක ශරියා නීතියක් අන්තර්ගත වීම සහ සමාජලාට අර කාති උසාවි වලට අලුතෙන් දේවල් එකතු වීම එක්ක යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වුණානේ. සාම්ප්‍රදායික මුස්ලිම් නීතිය ඇතුළේ තියෙන දේවල් රැකගෙන අලුතෙන් එන දේවල් වැළැක්වීම වෙනුවෙන් හෝ සංශෝධනය කිරීම වෙනුවෙන් හෝ ඔබතුමාලගේ අවධානයක් යොමු වෙලා තියෙනවා. පහුගිය කාලේ මේ බරපතල සාකච්ඡා වෙච්ච හින්දා මම ඔබතුමා ළඟට මේ ප්‍රශ්නය අරගෙන ආවේ. දැන් ඇත්ත වශයෙන්ම ඒක වැරදි මතයක්. එහෙම අලුත් දෙයක් මොකුත් වෙලා නැහැ. ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහේවත් තියෙන ශරියා නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා හැකියාවක් නැහැ ලංකාවේ. ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තු 1951 සම්මත කරගත්තු මුස්ලිම් විවාහ දික්කසාද පනතෙන්. ඒක සම සංශෝධන කාන්තාකුඩිවල යම් ආකාරයක අර්ථකථනයක් ගන්නවානේ අර සහරාන්ගේ සිදුවීමත් එක්ක කාන්තාකුඩිවල සහරාන් අර කාතු උසාවි වලින් මෙපිට ඇවිල්ලා සහරාන් මේක මේ ශරියා නීතිය අරගෙන ඇවිල්ලා තිනවා අත් කපනවා කකුල් කපනවා හොරකම් කළා තිබුත් අත් කපනවා කියන තැන යම් ආකාරයක සාකච්ඡාවක් ඇති වෙලා තිබුණා ගරු එමෙතුමා. ඒක හැබැයි නීතිමය වශයෙන් නෙවෙයි ඕන. ඔවුන්ගේ භාවිතාව ඔවුන්ගේ පැවැත්මෙන් අනිවාර්යයෙන්ම. ඔව් කිසිසේත්ම නීතිමය වශයෙන් එම කිසිම ගැටලුවක් නැහැ. නමුත් මේ ලංකාවේ නීතියෙන් සම්මත කරගත්තු නීතියත් වෙනස් වීම විය යුතුයි. මම මුලින් කියපු වගේ හැමදාම එකම නීතිය කොන්ස්ටන්ට්ලි චේන්ජ් වෙනවානේ. නීතිය හැමදාම වෙනස් වෙනවා. ඉතින් ඒ හින්දානේ මෙච්චර සංශෝධන කරන්නේ. ඒ හින්දා ඒක මේ අපි මුස්ලිම් සහෝදරයන්ට අපි කියන්නට ඕන ඕන්ව ඉලක්ක කරගෙන ඔබට පීඩා කරන්න කරන දෙයක් නෙවෙයි. අපි මේ සාකච්ඡාවක් ඇති වෙච්ච ඉඳන් මම අර ඔබතුමා නෑ මේ අවස්ථාව යොදා ගන්න. දැන් ඔබලට පේන්නේ සිංහල සමාජයේ වන සිංහල කතිකාවතනේ. දෙමලින් මට විශාල පාරදීමක් කරනවා මම මේ එකතු වෙලා ඔවුන්ගේ අයිතිවාසිකම් උදුර ගන්න හදනවා. ඒම අයිතිවාසිකම් උදුර ගන්න අපිට කිසිම ඕනකමකුත් ජනාධිපතිතුමාට ඕනකමකුත් නැහැ, අගමැතිතුමාට ඕනකමකුත් නැහැ, කැබිනට් එකට ඕනකමකුත් නැහැ. නමුත් සිදුවේ යුතු යම් ප්‍රගතශීලී සංශෝධන සිදුවේ යුතුයි. ඒක විශේෂයෙන්ම මුස්ලිම් සමාජය තුලින්ම තමයි කාන්තාවගෙන් තමයි මේ ඉල්ලීම දිගින් දිගට මෙන්නේ. ඉඳා ඔවුන්ගේ අවශ්‍යතාවයන් අවුරුදු 60ක් 70ක් මේ සාකච්ඡා වෙලා තියෙන දේවල්. බාල වයස්කාර විවාහ නවත්වන්නට ඕනේ, කාන්තාවගේ තමන්ගේ අයිතිවාසිකම් දෙන්නට ඕනේ, කාන්තාවන්ට අද දික්කසාද දීමනාවක් දෙන්නේ නැහැ. ඒ අරුණාම කාන්තාව මේ කාති උසාවියේ භාවිතය පිළිබඳ විශාල විවේචන රාශියක් තියෙනවා. මේ සියල්ලත් එක්ක යම් වෙනස්කම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙනස් කිරීම සඳහා ඉල්ලීම එන්නේ මුස්ලිම් සමාජය තුලින්. ඒ වෙනස් කිරීම ඔබතුමාලා කරන්න හදන්නේ නිදහස සීමා කිරීම වෙනුවෙන් නෙවෙයි. නිදහස උපරිම ඵල ප්‍රයෝජනයක් අනිවාර්යයෙන්ම හරියට හරි. ඒ ආගමික විශ්වාසයන්ට අත ගහලා ඕක යටපත් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔබ කියන ආකාරයට කාලානුරූපීව සිදුවිය යුතු ඒ වෙනස්කම් කාන්තාවටත් ඒ අයිතිවාසිකම් ලබා දීලා දැන් මුලින් දැන් 1933 වෙනකන් ලංකාවේ තිබුණු නීතියට අනුව එක ගෙයි කෑම නීතිගතයි. ඉතින් ඒ කාලයත් එක්ක වෙනස් වෙනවා. ඉතින් සමහර දේවල් වෙනස් විය යුතුයි. ඉතින් ඒ හින්දා තමයි අපි මේ වෙනස් කිරීම සඳහා කටයුතු කරගෙන යන්නේ. මම හිතනවා අපිට බොහෝ විට කිසිවක්ගේ හිත රිද්දන්නේ නැතුව හැමෝම එකතු කරගෙන වඩා ප්‍රගතශීලී සංශෝධනයක් කිරීමේ හැකියාවක් තියෙනවා. එක රටක් එක නීතියක් මේ සංකල්පේ සමාජගත කරන්න නැත්නම් මේ රට තුල ස්ථාපිත කරන්න ඔබතුමාලා හදන්නේ තුන්වන ජනරජ ව්‍යවස්ථාව හරහාද එහෙම නැත්නම් වෙනමම නීතියක් විදිහට ඔබතුමාලා මේක ස්ථාපිත කරනවද මොකද කරන්න ලෑස්ති? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහාද ඔබතුමාලා සිද්ධ කරන්න සූදානම් වෙනවද? සාමාන්‍යයෙන් එක රටක් එක නීතියක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක නීතිය ක්‍රියාත්මක වීම වඩා හොඳින් සිද්ධ වීම තමයි ප්‍රැක්ටිකලි එකෙන් බලාපොරොත්තු වෙන ක්‍රමවේදය වෙන්නට ඕන. ඒ අතරතුරදී යම් නීතිවල තියෙන අර මම කියපු හිඩැස් පුරවලා සංශෝධනය කරලා ඒක වඩාත් අදට ගැලපෙන තත්වයට ගේන්න තමයි උත්සාහ කරන්නේ. ඒ ගේන්නේ තුන්වන ජනරජ දෙකෙන්ම. ඒ කියන්නේ ව්‍යවස්ථාවනුත් අපි ගේන්න උත්සාහ කරනවා. ඒකත් එක්කම විවිධ සංශෝධන මගිනුත් ඒක කරන්න හදනවා අපි. ඒ වගේම තමයි දැන් එක රටක් එක නීතියක් ළඟට එනකොට අනිත් පැත්තෙන් ඔබතුමා පහුගිය කාලේ කරලා තිබු ප්‍රකාශයක් ටිකක් දැඩිව සමාජය ඇතුලේ මේ සාකච්ඡාවට බඳුනවා. මේ වෙලාවේ සාකච්ඡාවට බඳුනවා. ඔබතුමා මේ වෙලාවේ අපි දන්න කාරණාවක් තමයි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහත්මයාගේ මේ සභාපතිත්වයෙන් සමාජිකයන් 9 දෙනෙක්ගේ ඒකරාශීත්වයෙන් ව්‍යවස්ථා සම්පාදක විද්වත් කමිටුවක් බිහි කරලා තියෙනවා. පත් කරලා තියෙනවා. ඔබතුමා අධිකරණ ඇමතිවරයා අපේ රටේ නීති පිළිබඳව ක්‍රියාත්මක භාවයේ තියෙන සහ ඒ වගකීම පවරලා තියෙන අමාත්‍යාංශය ඇතුලේ ඔබතුමාට ඒ බර දීලා
ඔබතුමා යම් තැනක කරන ප්‍රකාශය සමහර වෙලාවට සමාජයක සලකන්නේ මේ වෙලාවේ තුන්වෙනි ජනරාජ ව්‍යවස්ථාවක් ගේන සූදානමක් තියෙන හින්දා මේ කමිටුවත් පත් කරලා තියෙන හින්දා මේ වෙලාවේ කෙටුම්පත් වෙන ආණ්ඩු ව්‍යවස්ථාව ඇතුලේ තියෙන කාරණාව තමයි ඔබතුමා එළියට දැම්මේ කියලා. කාරණාව තමයි ඔබතුමාලා ලෑස්ති වෙනවා මේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න. සමහර වෙලාවට වෘතිකයන්ට තියෙන අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න. ඇත්තට මෙහෙම කතාවක් කිව්වේ ඇයි? මොනවාද ඔය මොකද්ද ඔබතුමා සඳහන් කරලා තියෙනවානේ අර වෘත්තීය සමිති වලට වර්ජනය කරන්න තියෙන ඉඩකඩ සීමා කරන්න ඕන කියලා. ඒක සම්පූර්ණ වැරදි. එහෙම නෙවෙයි කියලා තියෙන්නේ. කොහොමද කියලා තියෙන කියලා ගරු අධිකරණ ඇමතුමනි අපි පැහැදිලි කරමු මේ විරාමෙන් පස්සේ. අපි අලුත් තීරණය සමගින් ගරු අධිකරණ අමාත්‍යතුමන් අලිස් අබ්‍රිමැතිතුමන් එක්ක අපි තීරණය ඉන්නේ මේ විරාමයට යන කලින්ම ඔබතුමාලකට අරගෙන ආවේ ඔබතුමාම කියපු ප්‍රකාශයක් මේ වෙනකොට සමාජයේ යම් ආందోලනයක් ඇති කරලා තියෙනවා ගැඹුරු සාකච්ඡාවක් ඇති කරලා තියෙනවා අන්තර්ජාලයේ සෙවුම් විදිහට අපි හෙව්වොත් එම බොහෝ දෙනෙක් මේ වෙනකොට අදහස් දක්වලා තියෙනවා ඇත්තටම ඇයි ඔබතුමා මේ වගේ අදහසක් ඉදිරිපත් කරේ වැඩ වර්ජන තහනම් කරන්න ඕන මොකක්ද මේ වෙනුවෙන් තියෙන යෝජනාව ඇත්තටම මේක රජයේ ප්‍රතිපත්තියක් විදිහට එළියට ආපු කතාවක්ද නැත්නම් ඔබතුමා පෞද්ගලිකව කියපු කතාවක්ද? මම ඇත්තටම පෞද්ගලිකව කියපු එකක්. මේ ඒකෙන් අපි මේ ඒක සම්පූර්ණයෙන්ම වැරදි ලෙස මම දැක්ක වෘත්තීය සමිති නිලධාරීන් ඔය සමහර අය දේශපාලන වශයෙන් ඕකට සම්බන්ධ වෙච්ච අය පක්ෂවල නිලතල දරන අය පක්ෂවලින් නිලතල දාලා පාර්ලිමේන්තුවට ආපු අය එක අත්දැකීම් කරනවා. බඩ වර්ජන තහනම් කිරීම කියලා නෑ මම. අපි කියන්නේ ලෝකේ ඕනෑම සමාජයක සමාජයේ ප්‍රගමනය තමයි වැදගත්. පෞද්ගලික ප්‍රගමනයක් නෙවෙයි. සමාජයේ වැඩි දෙනාව ආරක්ෂා කිරීම සඳහා තමයි රාජ්‍යයක යුතුයකම. කොන්ස්ටිටියුෂන් එකක යුතුයකම. එතකොට ඒක කරනකොට අත්‍යවශ්‍ය සේවා කියලා දේවල් හඳුනාගෙන තියෙනවා. ඒ අත්‍යවශ්‍ය සේවාවලදී එම හිතුමතේට මේ වර්ජනය කරන්නේ ලංකාවේ විතරයි. වෙන කොහෙවත් එහෙම කරන්නේත් නැහැ. කරොත් එහෙම ඒ ගාන ගෙවල ගෙදර තමයි යන්න වෙන්නේ. අපි මම කිව්වේ ඒ අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් වර්ජනය කිරීම සඳහා යම් සීමා කිරීම දාන්න ඕනේ කියලා. උදාහරණයක් ඇරෙන්න මේක ලෝකේ හුඟක් රටවල් වල තියෙනවා. කොහෙද වෙන රටවල් කොහෙද තියෙන්නේ? පුද්ගලයෝ දෙන්නෙක් යම් කිසි එක්තරා වෘත්තීය සමිතියක නායකයෙක් උදාහරණයක් ඇටියට මේ වෘත්තීය සමිතියේ සමාජිකයෙකුයි අපි හිතමු පොලිස් නිලධාරියෙකු අතර බහින් බස් වුණාම ගිහලා සම්පූර්ණ හොස්පිටල් එකේම කරනවා වර්ජනය. ඉතින් ඒක රජයටද දැනෙන්නේ ඒක. ඒ හොස්පිටල් ගියේ දකින්න නැති අද දකින්න නැති මිනිස්සුන්ට ඔක්සිජන් නැහැ. අන්තිම අහිංසක දුප්පත් මිනිස්සු පැය ගානක් නිදිමරාගෙන හොස්පිටල් එකට ආව නම් වර්ජනය කියලා කියනවා. අරගෙන යන්න තැනක් නැහැ. එන්නතක් ගහගන්න විදියක් නැහැ. කොහෙද මේක කරන්නේ? මේක හරි අසාධාරණයි. ඊට පස්සේ බලන්න දැන් එදා වෙච්ච දේ. මේ මුගාක් අමාරුවෙන් රට විවෘත කරලා. අපි සංචාරකයෝ ගෙන්නගෙන ඩොලර් ගෙන්න ගන්න උත්සාහ කරනවා. 200ක් විතර යනවා ඇල්ලට අපේ ටුවරිස්ට්ලා. කිසිම හුම්කම් දීමක් මොකුත් නැහැ දැනුම් දීමකුත් නැහැ. නවත්තනවා ගුම්රිය අපි කෙලින්ම වර්ජනය කරනවා කියලා කියනවා. ඒ ඔබ දකින්න නැති කොළඹේ ඉඳලා බස් යවලා උන්ව අරගෙන යන්න සිද්ධ වුණා. උන් දැන් සමාජ මාධ්‍යයේ සංසරණය වෙන උන්ගේ ප්‍රකාශ උන් කියන what a curse is this country we will never come and we must tell that no one to come. කියන්නේ මේක මොන කර්මයක්ද මේ රටට මම නම් ආයේ එන්නේ නැහැ කොන කාටවත් එන්න එපා. ත්‍රස්තවාදීවවත් කරන්නේ නැහැ මේක වෘත්තීය සමිතිය. ඉතින් මේකේ යම් සීමාවක් තියෙන්නට ඕන කියන එක මම හිතනවා පොදුවේ හැමදෙනාම දරනවා. ඕනෑම මූලික අයිතිවාසිකමක් සීමාවට ලක් කරලා තියෙනවා. දැන් අපි කියනවා මට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා. 15 ව්‍යවස්ථාවෙන් තියෙනවා. ඔව් 15 ව්‍යවස්ථාවේ 7න් ඒක සීමා වෙලා තියෙනවා. 14 ව්‍යවස්ථාවෙන් අදහස් ප්‍රකාශ කිරීම 15 7න් සීමා වෙලා තියෙනවා. මොකක්ද ඒ අදහස්? මට කාවාරි අපහාස කරන්න බෑ. මට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. ජාතීන් අතර ප්‍රශ්න ඇති කරන්නට බෑ. රටේ ආරක්ෂාවට හාදි වෙන දේවල් කියන්නට බෑ. එහෙම වුණා නම් ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒහා සමානවම සියලු දේවල් වලට සීමා තියෙනවා. පොලිසියට පුළුවන් ද මේ ග්‍රාම ආරක්ෂක බටයන්ට පොලිස් නිලධාරීන්ට හමුදා නිලධාරීන්ට පුළුවන් ද ස්ට්‍රයික් කරන්න නෑ ඒක නීතියක් විදිහටම නීතිගත කරලා තියෙනවා ඒක තමයි අපි කියන්නේ ඒ හින්දාම තමයි කියන්නේ පිට රටවල් වල යම් සීමා තියෙනවා ඊට උදාහරණයක් ඇටියට සිංගප්පූරුවේ නම් ඔය මේ අත්‍යවශ්‍ය සේවාවල සිදු කරන අයට ස්ට්‍රයික් කරන්නම බෑ කරන උනත් සම්පූර්ණ සමාජිකත්වයෙන් ඉලෙක්ෂන් එකක් දාලා බලන්නට ඕනේ 50%කට වැඩිය ඔකට කැමතිද නැද්ද කියලා. ඊට පස්සේ 50%ට වැඩි වුණොත් විතරයි කරන්න පුළුවන්. ඒත් දින 14ක්
දැනුම් දීමක් කරන්නට ඕනේ ඊට අවශ්‍ය එක්කෝ විසඳුම් ලබා දෙන්න නැත්නම් ජනතාවට සිදුවන අපහසුතාවය අඩු කරගන්න. මොකද ජනතාවයි පරමාධිපත්‍ය. මේ වෘත්තීය සමිතිය නෙවෙයි. ඉතින් මේ දැන් වෙලා තියෙන්නේ වෘත්තීය සමිතියේ නායකයෝ එක්කෙනෙක් දෙන්නෙක් අනිත් අයව ප්‍රාණපයට අරගෙන තමුන් දෙතුන් දෙනා එකතු වෙලා තීරණය කරනවා හෙට ඉඳලා අපි වර්ධනය කරනවා කියලා. මේගොල්ලෝ ඉතින් වෙන කරන්න දෙයක් ඉඳලා පස්සෙන් යනවා. ඒක හේතු කොටගෙන මොකද ජනතාවට වෙන අසාධාරණයි. රටට වෙන අසාධාරණයි. රටේ ආර්ථිකයට වෙන දේවල්. ඒකට පඩිත් ගෙවන්නට ඕන. එතකොට ඒ පිළිබඳව සලකන්නේ නැද්ද? මම හිතනවා කාලය ඇවිල්ලා තියෙනවා. මේ පිළිබඳව සලකලා බලලා යම් සීමා දැන් කරන්න පුළුවන්. දැන් කරන්න පුළුවන් වෙන්නේ හදිසි නීතිය කැඳවලා හදිසි නීති රෙගුලාසි යටතේ අත්‍යවශ්‍ය සේවා හැටියට නම් කරන්න. මම හිතනවා ඉතින් ඒක කියපු ගමන් කියනෝනේ හදිසි නීතිය ගෙනාවා හදිසි නීතියෙන් පාලනය කරන්න හදනවයි කියන එක ජයජාවදන කරපාකාට. හරි අපි එතනට යන්න ඕනේ නැත්තම් යම් සීමා කිරීම කියන්නට ඕන. ඔබ ජනතාවගෙන් අහලා බලන්නකෝ. වෘත්තීය සමිති පැත්තකට දාලා. වෘත්තීය සමිතිය සම්පූර්ණයෙන්ම වෘත්තීය සමිතිවලත් අතිවිශාල මම දන්නවා පෞද්ගලිකව විශාල සමාජිකත්වයට කැමති නැහැ මිනිස්සුන්ට මේ අසාධාරණයක් කරන්න. ඒ මිනිස්සු හරි හෘද සාක්ෂිය තියෙන මිනිස්සු. ඊයේ ඔය ටීවී එකේ ඔබ බලන්න ඇති මත් බැලුවා නිවුස් වල ඒ අඬන ඇඬිල්ල ඒක දරාගෙන මිනිහෙකුට පුළුවන් ද මේ ස්ට්‍රයික් කරන්න. එහෙම කරන්න පුළුවන් නම් මිනිස්සෙක් නෙවෙයි අමනුස්සෙක්. ඉතින් ඒ හින්දා ඒ වගේ හොඳ මිනිස්සු තමයි මේ වෘත්තීය සමිති වල සමාජිකත්වය දරන්නේ 90%ක්. ඒ මිනිස්සු කැමති නෑ මේකට. ඔවුන්ව ප්‍රාණයට අපයට අරගෙන දේශපාලනය කරන නායකයෝ කීප දෙනෙක් එකතු කරගෙන වාචාලකමට දොඩව වොයිට්ස් කස්දීදී මුළු සමාජයේම මුළු රටම මේ ප්‍රාණය අපට අරගෙන තියෙනවා. ඉතින් දැන් මේගොල්ලෝ ලොකුවට කරලා තියෙනවද? බලන්න CBA කරගෙන. පහුගිය අවුරුදු 10ට මේ රටේ ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිස් කියලා කියනවා. SOE කියලා කියන එක රජයට අයිති ආයතන. ඒ ආයතන පළවෙනි 15 පාඩුව ගිය අවුරුද්දේ බිලියන 200යි. 3 සැරයක් ගෙවන්න පුළුවන් මේ සමෘද්ධි. 3 සැරයක් ගෙවන්න පුළුවන්. සමෘද්ධි ගෙවන්න යන්නේ බිලියන 50යි. බිලියන 200යි පාඩුව. පහුගිය අවුරුදු 10 මේ ආයතනවල පාඩුව කීයද දන්නවද? ට්‍රිලියන 2කට වැඩි. මේක මහ විශාල ජාතික අපරාධ. හැබැයි ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ CB එක ගන්නකෝ. ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ කාටද කවුද GM වෙන්න ඕනේ කියලා. ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ මොන විදියට කරන්න ඕනේ කියලා. ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ පුනර්ජනනීය බුදුලිය දෙන්න කැමතිද නැද්ද කියලා. ඉතින් එහෙමනම් ඒගොල්ලෝ අඩු ගානේ ලාභයක් උපදලා අපිට දෙන්න එපා. අති විශාල පාඩුවක් නේ. පාඩුවක් කියලා කියන්නේ කවුද දෙන්නේ මේක? ජනාධිපතිතුමාගේ සාක්කුවෙන් දෙන්නේ නැහැ. මුදල් ඇමතිතුමාගේ සාක්කුවෙන් දෙන්නේ නැහැ. ඔබයි මමයි මේ රටේ ඉන්න සියදෝරිස්සුයි හැමදෙනාම ලුණු කැටයටත් ගෙවන බද්දෙන් තමයි කරන්නේ. මේ බොරුවන්නේ මේ කරන්නේ. ඉතින් මේක අර දේශපාලන ඡන්දය ඉල්ලන අය කැමති නැතුව ඒක ඔක් කියන්න. මට එහෙම ප්‍රශ්නයක් නැහැ. මේකේ යම් කිසි විසඳුමක් සිදු විය යුතුයි. මෙහෙම නැතුව මේ රට හදන්න බෑ. කම් බොරුවට මේගොල්ලන්ව ප්ලීස් කර මේ රට හදන්න බෑ. උඩ බලාගෙන කෙල ගැහිල්ලක් මේ කරන්නේ. ඔවුන්ගේ අනාගතයේ ඉන්න දරුවන්ව විනාශ කරනවා මේකේ. ඉතින් මම කියනවා මේක සාධාරණව. කවුරුත් කියන්නේ නැහැ වෘත්තීය සමිතිය අයිතිවාසිකම් පාලනය කරන්න ඕනේ කියලා අත්හිටුවන්න ඕනේ කියලා උල්ලංඝනය කරන්නේ. තිබුණ දෙන්න. නම් මේ දෙක අතර බැලන්ස් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ තුලනයක්. අන්නේ තුලනයට දැන් ඔබතුමා කරුණු කාරණා පැහැදිලි කළා. මම විශ්වාස කරනවා බොහෝ දෙනෙක් හෘද සාක්ෂියට එකගව ඔය හිත ගන්න ඕන පැති දෙකේ මම හිතනවා කොහොමද හිතගෙන තියෙන කියලා යම් ආකාරයක උපකල්පනයක් තියෙනවා. දැන් ඔබතුමායි කියපු කාරණාවත් එක්ක. ගරු අධිකරණපතිතුමනි තුලනයක් හදන්න ඕන. හරි. ඔවුන් යම් ආකාරයක වෘත්තීය අයිතිවාසිකම් දිනා ගන්නවා වගේම මහජනතාව විදිහට පුරවැසියන් විදිහට අපේ අයිතිවාසිකම් උල්ලංඝනය කරගන්නත් ඔවුන්ට ඉඩ දෙන්න අවශ්‍ය නැහැ. මේ තුලනේ හදන්න මොකද්ද ඔබතුමා යෝජනා කරන්නේ? අනිවාර්යයෙන් දැන් මම යෝජනා කරන්නේ මේ වෘත්තීය සමිති ආඥාපනත outdated ගොඩක් පරණයි. මේ වෘත්තීය සමිති ආඥාපනත රීවිසිට් කරන්නට ඕන. මහජන පුළුල් සංවාදයක් ඇති කරගෙන මේක යම් වෙනස් කිරීම කරන්නට ඕන. අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් යම් වර්ජනය කිරීම සම්බන්ධයෙන් යම් සීමා කිරීම කරන්නට ඕන. ඒ කියන්නේ 1935 අංක 14 දන වෘත්තීය සමිති ආඥාපනත ඔබතුමා කියන්නේ සංශෝධනය කරන්න ඕන. අනිවාර්යයෙන්ම සංශෝධනය කරන්න ඕන. අනිත් සියලු දේවල් සංශෝධනය කරනකොට මේකේ වෘත්තීය සමිතිවල ඉන්න සමාජිකයන්ට හා සේවකයන්ට තියෙන අයිතිවාසිකම් සම්බන්ධයෙන්ුත් යම් එකතු වීම සිදු විය යුතුයි. ඔවුන්ගේ වෘත්තීය දියුණුවත් සිදු විය යුතුයි. එහා සමානවම ඔබ කියපු ආකාරයට යුතුයකම් අයිතිවාසිකම් එක්ක යුතුයකම් වගකීමුත් තියෙනවා. ඒවා පිළිබඳවත් නැවත සලකා බැලිය යුතුයි. මේ දෙක අතර සුළුණයක් වෙන්නට ඕන. උදාහරණයක් ඇරෙට මම කියන්නම් යුරෝපීය හුඟක් රටවල් වල සිංගප්පූරුවේ ඉන්දියාව වගේ රටවල් වල සිංගප්පූරුවේ අවසාන වශයෙන් මම හිතන්නේ ස්ට්‍රයික් එකක් කරේ 2012 වර්ෂයේදී ප්‍රවාහන සේවයේදී. ඒකෙදී ඒ පනත උල්ලංඝනය කරලා නොදී සම්පූර්ණ සමාජිකත්වයේ අයිතිවාසිකම්
විමසන්නේ නැතුව උල්ලංඝනය කිරීම හේතු කොටගෙන සමහරට හිරේ යන්න තිබුණා. සමහරට රස්සා නැති වෙලා ගියා. එතන ඉතින් ඒ හින්දා මම අපි හිතන්නේ අපි කවුරුත් මේ රටේ මිනිස්සුනේ මේ වෘත්තීය සමිති වලත් ඉන්නේ මේ රටේ මිනිස්සුනේ. ඔවුනුත් ඉගෙනගෙන තියෙන මේ රටේ නිදහස් අධ්‍යාපනයන්නේ. ඒත් ඔවුන්ට යුතුයකමක් තියෙනවා තමන්ගේ රටට. මම හිතනවා 90% හිටගන්නේ හරි පැත්ත කියලා. තාමත්ම සුළු පිරිසයි වැරදි පැත්ත හිටගන්නේ. ඒ හින්දා අපි විශ්වාස කරනවා මේ අත්‍යවශ්‍ය සේවා පිළිබඳව දේවල් වලදී යලි සලකා බැලීමේ කාලය ඇවිල්ලා තියෙනවා. අලි සබ්‍රිමත්තුමනි කෙනෙක් කිව්වොත් එහෙම නිකන් මටත් හිතෙනවා සාකච්ඡාව ඇතුලේ සමාජ ජීවන සාකච්ඡාව ඇතුලේ රටේ වෘත්තීය සමිති නැහැ. රටේ තියෙන දේශපාලන සමිති නැත්නම් දේශපාලන ශාඛා සමිති තමයි ඔය ආයතන තුලේ තියෙන්නේ. මොකද දැන් ඔබතුමා නියෝජනය කරන පක්ෂෙත් වැඩිපුරම සමිති ගණක් තියෙනවානේ. ඒ වෘත්තීය සමිති කියන්නේ පක්ෂ නියෝජනය කරන සමිතිනේ. පක්ෂය ඇතුලේ සාකච්ඡාවක් ඇති කරලා මේක එක්ක වෘත්තීය වෙනුවෙන් නිදහස් කරන්න. කියන්නේ මම එක තැනක විතරයි කියන්නේ ඔබතුමා මෙතන හින්දා මම ඔබතුමාගේ මේ ප්‍රශ්නේ ගන්නෙ. අනිත් පක්ෂ වලටත් මේ ප්‍රශ්නේ අදාළයි. ජනතා විමුක්ති පෙරමුණට එක්සත් ජාතික පක්ෂයට සමගි ජන බලවේගයට මේ සියලු පක්ෂ වලට මේක අදාළයි. පක්ෂ වලින් ඕන නිදහස් කරන්න කියලා යෝජනාවක් ගන්න බැරිද? පක්ෂ ඒගොල්ලන්ගේ පොලිටිකල් අයිතිවාසිකම් වලට බලපෑමක් ඕන පුද්ගලයෙක්ව තමයි. නේද? ඒ වුණාට දැන් ওই වෘත්තීය ඒ අයිතිවාසිකම් නෙවෙයි. හරියට හරි. ඕක කරන අනිත් ක්‍රමය තමයි සම්පූර්ණ සමාජිකත්වයේ කැමැත්ත විමසන්න. එතකොට උඩ ඉන්න 4-5 දෙනෙකුට Tamanට ඕන දේ කරන්න බැරි වෙනවා. ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදී. ඇයි ඒකට ඒගොල්ලෝ අගමැති? ඇයි ඒකට බනින්නේ? ඒගොල්ලෝ කරන දේ සාධාරණ නම් තමන්ගේ වෘත්තීය සමිතියේ ඉන්න බහුතරය සෑහීමටපත් කිරීමට හැකියාවක් තියෙන්න බෑ. ඇයි ඒකට අකමැති? තමන්ගේ වෘත්තීය සමිතියේ බහුතරය සෑහීමටපත් කරන්න. ඔවුන්ගේ විශ්වාසය දිනා ගන්න. සාධාරණ කාලයක් ප්‍රශ්න විසඳීම සඳහා ඉඩ දෙන්න. ඒක නැත්තම් දින 14ක් දැනුම් දීලා මේක කරන්න කියලා ලෝකයේ හුඟක් රටවල් තමහර රටවල් වල තියෙනවා වෙනම ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට් කෝට් කියලා. ඒ කියන්නේ මේ කම්කරු ආරාවුල් සම්බන්ධයෙන් වෙනම උසාවියක් තියෙනවා. එතකොට මේ වගේ ගැටලුවක් ආව නම් ඒ උසාවියට දින 14 නොටිස් දෙන්න ඕනේ මේ සෑහීමටපත් නොවන පාර්ශ්වයකට පුළුවන් එතනට ගිහිල්ලා. උසාවියට සලකා බලන්න මේ අවස්ථානුගත තත්ත්වයේ යටතේදී වර්ධනය කිරීමට ඉඩ දිය යුතුද නැද්ද කියලා. අපේ රටේ තියෙන කම්කරු උසාවිය. ඇයි ඒ ප්‍රතිපාදනය නැත්තේ? ඒ අපේ රටේ තියෙන කම්කරු උසාවියේ තියෙන්නේ කම්කරුවෙකු සේවයෙන් නිරපි වුණොත් ඒ සඳහා වන්දි ලබා ගැනීම සඳහා. මේක ඊට වඩා වෙනත් දෙයක්. මේක පොඩක් අපි හිතමු අභියාචනාධිකරණය වගේ පොඩක් ඉහළ පැලැන්තියේ තියෙන අධිකරණයකට ඒ බලය ලබා දීලා තියෙනවා. ඉතින් එක ක්‍රමවේද තියෙනවා. ලෝකයේ රටවල් දියුණු වෙනකොට මේ තුලනාත්මක සංකල්පය ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නවා, මහ ජනතාවට සිදුවන පීඩා අවම කරගන්නවා. රටේ ආර්ථිකය බේර ගන්නවා, ඔවුන්ට ගෙවිය යුතු මුදලුත් ගෙවනවා. ආර්ථිකය කඩා වැටුනොත් මුළු රටම විනාශ වෙනවා. ඉතින් මේක අවසාන වශයෙන් ඔවුන්ටත් බලපානවා. මම හිතනවා අනිවාර්යයෙන්ම බහුතරයක් වන වෘත්තීය සමිති සමාජිකයෝ ඒ අසාධාරණ නෑ. සමහර වෙලාවට වෘත්තීය සමිතියක් වුණාම තියෙන්න ඕන එක වෘත්තියකට එකක්නේ. දැන් අපි මේ දිනවල සාකච්ඡා වන ජාතික රෝහල ආස්පිතල සහ මේ සෞඛ්‍ය ශේෂ්ත්‍ර ආස්පිතල වලටම හෙද සේවයේ වෘත්තීය සමිති කිහිපයක් තියෙනවා. ඒ තියෙන්නේ පක්ෂ අනුබද්ධව. සමහර අනෙක් ශේෂ්ත්‍ර වලත් එහෙමයි. එහෙම වුණාම අපේ රටේ අනෙක් පැත්තෙන් විදුලිය සම්බන්ධයෙන් සාකච්ඡා වනකොට විදුලියේ පාරිභෝගිකයන් කියලා කට්ටියකුත් වෘත්තීය සමිතියක් පිහිටගෙන තියෙනවා. සමහරවිට පයින් යන උදවිය කියලාත් හිතාන්ත වෘත්තීය සමිතිය ඉන්න පුළුවන්. ගෑස් නැති වෙලා දර එනකොට දර පාවිච්චි කරන්නන්ගේ සංගමය කියලා මොකක් හරි ගත්තේ මේ බිහිවීම සමහර වෙලාවට අර හැමදාම තෙරක් නැතුව කියන්නේ සීමාවක් නැතුව මේ බිහිවන වෘත්තීය සමිතියත් සීමා කිරීම වෙනුවෙන් නැත්නම් අවම වශයෙන් සමාජිකයන් මෙච්චර ප්‍රමාණයක් ඉන්න ඕන කියලා නිර්ණායක ඇති කිරීම වෙනුවෙන් හරි ප්‍රවේශයක් පිළිබඳව සාකච්ඡාවක් විය යුතු නැද්ද? මම හිතනවා දැන් වෘත්තීය අයිතිවාසිකම් සහ යුතුයකම් පිළිබඳව යලි සලකා බැලීම සඳහා පුළුල් සාකච්ඡාවක් ඇති කරනකට කාලය අවිලා තියෙනවා. විවිධ අනිත් රටවල් වල වෙලා තියෙන දේවල් ඕනම දෙයක් එමනේ ප්‍රගමණය වෙන්නේ. මොකද අපි හොයාගත්ත දේවල් නෙවෙයිනේ. වෘත්තීය සමිතිය අයිතිවාසිකම් වුණත් මේ දිනේ වුණත් වෘත්තීය සමිතිය අයිතිවාසිකම් අපි අයියෝල් එක හරහා වෙන රටවල් වල සිද්ධ වෙච්ච දේවල් හරහා මේ කම්කරු විප්ලවය හරහා තමයි ලංකාවට අරන් තියෙන්නේ. එහා සමානවම සමගාමීව දැන් සිදුවන වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් වලට අනුරූපව උන්ගේ අයිතිවාසිකම් එක්ක අයිතිවාසිකම් වලටත් ගැලපෙන දැන් දීලා තියෙනවානේ දැන් අවුරුදු 60 දක්වා උන්ට වැඩ කරන්න ඉඩ දීලා තියෙනවා. රාජ්‍ය සේවය 65 ඒ වගේ යම් අයිතිවාසිකම් පුළුල් වේගෙන යනවා. එහා සමානවම යුතුයකමුත් පුළුල් විය යුතුයි කියන ස්ථාවරය තමයි අපි ඉන්නේ. මොකද අවසාන වශයෙන්
අර ඉස්සර මට මතකයි අලේ මූලාන මහත්මයා කියනවා තැල්ල බඳින්නත් බෙල්ල ඕනේ කියලා. ඒ වගේ ඕනෑම ප්‍රශ්නයක් කරගන්න පුළුවන්. ඕනෑම ගැටලුවක් කරගන්න පුළුවන්. නමුත් රටක් පවතින්නට ඕන. මේ රටේ ආර්ථිකය ඉදිරියට යන්නට ඕන. එතකොට පුළුවන් ඔවුන්ට තර්ක කරලා වැඩි වරප්‍රසාද ලබා ගන්න. ඔබතුමා කරු ප්‍රකාශය සමාජ මාධ්‍ය දැක්කම මමත් මිත්‍රයෙකුට පෙන්වුවාම කිව්වේ මේ ඊළඟ සංශෝධනයෙන් අලිසබ්‍රි මහත්තයාට ඇමතිකම නැති වෙයි කියලා. ඔය කතාව මාධ්‍යයේ ගියාට පස්සේ ඔබතුමාට ඔය ඇමතිකම සම්බන්ධයෙන් හා ආණ්ඩුවේ පාර්ශවයෙන් මම හෘද සාක්ෂියට ඔබතුමාගෙන් අහන්නේ උත්තරය. බලපෑමක් ආවේ නැද්ද? මොකද්ද මේ ඔබතුමා මේ කියන්නේ කියලා? නෑ එහෙම ගැලපෙන්නේ නෑ. ඕන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඕන එක්කෙනෙකුට තියෙනවනේ. ඒ වුණාට ඔබතුමා ඇමතිවරයෙක් නේ. ඔබතුමා දෙයක් කිව්වහම මේක බලපාන්නේ රජයේ මතයක් නෙවෙයි. රජයේ මේ දැන් ඒකයි දැන් ඕකේ ඇත්ත අදහස ඇවිල්ලා මම දන්නේ නෑ ඔබතුමා සමාජ මාධ්‍යයේ ගිහිල්ලා බැලුවද කියලා මහජන අදහස් බැලුවද? ඒ මහජන අදහස් බැලුවම මහජනයා කොතනද ඉන්නව කියන එක ඔබ දැනගනි. ඉතින් මම කියනවා මම ආරාධනා කරනවා ඒ අදහස් බලන්න කියලා. මටත් විවිධ අය කතා කරනවානේ. මට විවිධ අය කතා කරනවා පිළිබඳව. මට කතා කරපු දෙන්නෙක් කරුණාම මට එක ඉතියා කිව්වා මේ දේශපාලන වශයෙන් පොඩි අවුලක් වෙන්න ඉඩ තියෙනවා රෝමියෝ කියලා. නමුත් අනිත් හැමෝම මම දැනුත් පෙන්වන්න පුළුවන් මේක වෙන්නට ඕන ඉක්මනට මේක කරන්න කවදද මේක කරන්න කියන තමයි අහන්නේ. ඉතින් වෙනම පෝස්ට් හදලා දාලා තිබුණා. දැන් මම ඒම බල්ල කියපු එකක් නෙවෙයි. නමුත් මම පොඩි කාලේ අපි දැක්කනේ අදස් මට අවුරුදු 10 වෙනකොට තමයි 80 ස්ට්‍රයික් එක. එදා ඉඳලම අපි දකිනවනේ මේක. ඒකෙන් මහජන කරුවට වෙච්ච සෙතකුත් නැහැ. අන්තිමේදී ඒක අන්තිම කැතම තැනකට ගිහිල්ලානේ පාවිච්චි කළා ගියේ. නමුත් එන්නෙම මේ එක රැල්ල කියලා අපි යම් කිසි තැනකට ඇවිල්ලා වෘත්තීය සමිතිවල ගෞරවය, කාම්කරුවාගේ අභිමානය, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි. ඒක අපි ස්ථිරව මේක ඉන්නවා. ඒක හරියට අපි මම ඔබයි කතා කරනකොට අපි හැමදෙනාම නීතිඥවරුන් හැටියටත් විශේෂයෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳව අපි ඉහළින්ම ගරු කරනවා. නමුත් එහෙම කියලා පුළුවන්ද ලස්සන කතාවක් තියෙනවා. මට මේ ඇඟිල්ල කැරකීමේ නිදහස තියෙනවා. හැබැයි ඔබේ ඒ නිදහස ඔබේ නහය ගාවින් නවතින්නට ඕන. දැන් මේ මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ වෙන්නේ? කවුද සල්ලි තියෙන මිනිස්සයා ප්‍රයිවට් හොස්පිටල් එකකට හරියයි? කවුද මේ හොස්පිටල් වල ගිහිල්ලා දුක් විඳින්නේ? අන්තිම අසරණ ඊයේ ටීවී එක දැක්කනම් ඔබට දකින්න ඇති හැමදාම දකිනවා අපිට අන්තිම අසරණ වෙන දෙයක් කරගන්න බැරි මේ ලතේ පීඩිතම පන්තිය තමයි ඒ උදේ පාන්දර ඉඳලම ගිහිල්ලා තමන්ගේ බෙහෙත් ටික ගන්න හදන්නේ. තමන්ගේ එන්නත විද ගන්න හදන්නේ. තමන්ට ඔක්සිජන් ටිකක් ගා ගන්න හදන්නේ. තමන්ගේ සේලයින් එක අරගන්නේ. මේ මිනිස්සුන්ගෙන් පරිගන්න එක මොනතරම් සදාචාර සම්පන්නද? අයිතිවාසිකම් ගැන කතා කරන්නේ. ඒ අයිතිවාසිකම් එක්ක බැඳෙන්නේ නැද්ද යුතුයකම්? අපේ කොන්ස්ටිටියුෂන් එකේම තියෙනවා මූලික අයිතිවාසිකම් කියලා. ඒත් එක්කම තියෙනවා යුතුයකම් පිළිබඳ ඩිරෙක්ටිව් ප්‍රින්සිපල්ස් කියන සහභාගීකීම. ඒ වගකීම්. ඉතින් මම හිතනවා ඒ පිළිබඳව සාකච්ඡාවක් ඇති කරන එක හොඳයි. දැන් මේ කියන කාරණාත් එක්ක දැන් පහුගිය කාලේ ඔබතුමාට ලැබුණු මහජන ප්‍රතිචාරات එක්ක ජම් ආකාරයක ඉදිරියේදී පනත් සංශෝධනය වෙනවා නම් ඒ සඳහා ප්‍රවේශයන් අරගෙන තියෙනවා නම් 1935 අංක 14 දන වෘත්තීය සමිති ආඥා පනතත් යම් ආකාරයක සංශෝධනය කිරීමක් වෙනුවෙන් සාකච්ඡාවක් ආරම්භ කරන්න ඔබතුමාලගේ සූදානමක් තියෙනවා. ඔව් අපි සූදානමක් තියෙනවා. ඒක පුළුල්ව ඒක වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. ඔවුන්ගේ අදහස් ගන්නට ඕනේ. ඔවුන්ගේ අයිතිවාසිකම් යටපත් කිරීමට කවුරුත් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් අපේ රජය බලාපොරොත්තු වෙන්නේ නැහැ. අයිතිවාසිකම් යටපත් කිරීම නෙවෙයි ගරු ඇමතුමනේ සීමා කිරීම. අනිවාර්යයෙන්ම. ඔබතුමාලා ඒ වෙනුවෙන් ප්‍රවේශයක් තියෙනවා. මම දැඩිව විශ්වාස කරන එක සිදු විය යුතුයි කියලා. ආණ්ඩුව පාර්ශවයේ සාකච්ඡාව ඇතුළේ කොහොමද තනකදී? ආණ්ඩුව මෙහෙමයි මම මේක පක්ෂය ඇතුළේවත් මම පොදු පක්ෂ යාන්ත්‍රණය තුළ මම එහෙම ලොකුවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් මේ අදහස මම කියලා තියෙනවා විවිධ අයට. දැන් අපේ එකෙන් අදහස් කරන්නේ අයිතිවාසිකම් සීමා කරන්න නෙවෙයි. ඔබ කියපු ආකාරයට අදට ගැලපෙන ආකාරයට අයිතිවාසිකම් යුතුයකම් සමග සමතුලනය කරලා රටේ පොදු යහපත ස්ථාපිත කරන්න. රටේ පොදු යහපත කියලා කියන්නේ මේ රටේ ජීවත් වෙන පොදු මහ ජනතාව. පොදු මහ ජනතාවගේ ජීවන ක්‍රියාවලියට අත්‍යවශ්‍යයෙන්ම අත්‍යන්තයෙන්ම බැඳුණු යම් හිමිකම් තියෙන ඔවුන්ට තමන්ගේ දරුවා අරගෙන මේ මහජන සේවයේ බස් එකේ යන්න පුළුවන් වෙන්නට ඕන.
එතකොට ඔවුන්ට නිදහස් සෞඛ්‍ය කියන අපි බෙරිහන් දෙනවා විශාල මුදලක් ඒ වෙන යොදවනවා. ඒ යොදවන්නේ මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල්. උන්ට අයිතිවාසිකම් තියෙන්න ඕනේ අසරණ වුණාම ගිහිල්ලා බෙහෙත් ටික ගන්න. ඉතින් ඒ වගේ අපි හැම ශේෂ්ත්‍රයක්ම නෙවෙයි ඒ වගේ ශේෂ්ත්‍ර හඳුනාගෙන තියෙනවා. ජලය, විදුලි බලය, වරාය, රේගුව කියන්නේ අපි ඒකට කියනවා විශේෂ ආර්ථික මර්මස්ථාන කියන එක. ඉතින් ඒ මර්මස්ථාන ටික ආරක්ෂා කරගන්නට ඕනේ. ඒකට බාධාවක් නොවන විදිහට ක්‍රියාත්මක විය යුතුයි. ඒ කියන්නේ ඔබතුමා යම් ආකාරයක මේ පිළිබඳව වෙන ගැඹුරු හැදෑරීමත් එක්ක සහ මේ අවශ්‍යතාවය හඳුනා ගැනීමත් එක්ක ඔබතුමා අදහස් ප්‍රකාශ කරනකොට ඔබතුමාලගේ තියෙනවානේ මෙන්න මේ රාමුව ඇතුලේ මෙන්න මේක හැදුනා නම් මෙන්න මේ ඉලක්කයට යන්න පුළුවන් කියලා. කොයි තැනද මේ සංශෝධන විය යුතු කාරණා ටික තියෙනවා? ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ටික තියෙන වෘත්තීය සමිති වලට යම් ආකාරයක ඔබතුමාලා කියන සීමා පැනවීමක් සිද්ධ වෙලා යුතුයි. එතන එහාට No, basically අපි කියන්නේ ඔවුන්ට ඒ අයිතිවාසියන් තිය යුතුයි. එතකොට ඔවුන්ට වර්ජනය කිරීම සඳහා අවස්ථාව තිබිය යුතුයි. නමුත් ඒ වර්ධනය කරන එක පළවෙනි අවිය හැටියට පාවිච්චි කරන්නට බෑ. පළවෙනි අවිය හැටියට. ඒක කළ යුත්තේ අර මම කියපු ආකාරයට අවසාන දෙයක් හැටියට. ඊට පස්සේ වෘත්තීය සමිතියේ 10,000ක් ඉන්න වෘත්තීය සමිතියේ 3-4 දෙනෙකුට රැට එකතු වෙලා තමන්ගේ දේශපාලන නායකයන්ගේ කීම පිට හෙට උදේට වර්ධනය කිරීම කරන්න දෙන්නේ නැහැ අනිත් රටවල් වල. ඉතින් මේ දැන් හැම වෙලාවෙම අපිට කියන්නේ අනිත් රටවල් දිහා බලන්න කියලානේ. හැම දෙනාම පාර්ලිමේන්තුවත් කියන්නේ විපක්ෂයත් කියන්නේ මේගොල්ලොත් කියන අර රටේ මෙහෙම වුණා, මේ රටේ මෙහෙම වුණා, අර රටේ අර විදියට එන්නත දුන්නා, අර විදියේ මෙච්චර ගානට දුන්නා. ඉතින් එහා සමානවම බලන්න අනිත් රටවල් දිහා. මේකත් හොඳට කළමනාකරණය කරගෙන තියෙන යුරෝපය දිහා බලන්න, ඉන්දියාව දිහා බලන්න, සිංගප්පූරුව දිහා බලන්න. බලලා ඒ රටවල් ගිහිල්ලා තියෙන දුරට අපි යමු. යෑම සඳහා යම් සාකච්ඡාවක් ප්‍රවේශයක් ලබා ගන්න කියන තැන තමයි මම ඉන්නේ. ඉතින් මේක රජයක් වශයෙන් ඒක පිළිගන්න ඕන නොගන්න ඒ රජයේ අයට ඒ හැකියාව තියෙනවා. මම මේ මගේ පෞද්ගලික අදහස් ප්‍රකාශ කිරීමක් තමයි කරන්නේ. ගරු ඇමතුමා මේ දැන් ඔබතුමාට සමහරලාට ආණ්ඩුව පැත්තෙන් මේට දෙන බර ටිකක් අඩු වුණොත් එහෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහටවත් මේ යෝජනාව ඔබතුමා පාර්ලිමේන්තුවට අරගෙන සූදානම් කරලා 225 ඇතුළේවත් සාකච්ඡාවක් ඇති කරන්න. මේ අවශ්‍යතාවයක් නේ. දැන් ඔබතුමා ඊයේ කිව්වා ප්‍රවෘත්ති වල බොහෝ දෙනෙක් දැක්කන ඒ මිනිසුන්ගේ සාධාරණ කඳුළු සහ සාධාරණ සුසුම් ඇත්තටම බොහෝ වෙලාවට මොකද්ද මේ කරන්න කියන තැන ප්‍රශ්නාර්ථයක් තිබුණා. සමහරලාට උත්තරත් බොහොමයක් තිබුණා. ඒක හෙට දවසෙත් අත් නොවෙන්න දැන් ඔබතුමා කියපු කාරණාත් එක්ක පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට ඇවිල්ලා පාර්ලිමේන්තු සාකච්ඡාවක් ඇති කරන්න ප්‍රවේශයක් ගන්න සූදානම් බලමු අපිට යම් සාකච්ඡා සිදු වෙමින් පවතිනවා. අපි ඉදිරියට බලමු මොනවද වෙන්නේ කියලා. ඒ කියන්නේ ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡාවක් වෙනවා. ඔව්. සමහර මොකට සම්බන්ධ මිනිස්ටර්ස්ලා හැටියට ඒ දේවල් සිද්ධ වෙනවා. අපි ඉදිරියට බලමු කොහොමද වෙන්නේ කියලා. අපිට විරාමයකට අවසරයි. ගරු අධිකරණ අමාත්‍යතුමන් අලි සබ්‍රිමැත්තුමන් එක්ක අපේ තීරණයේ ඉන්නේ. එතුමා මේ පහුගිය කාල සීමාව තුළ කරපු ප්‍රකාශයේ සමහර වෙලාවට මේ වෙලාවේ පැහැදිලි කරගත යුතුම කාරණා කීපයක් එතුමා පැහැදිලි කළා ගැඹුරින්. ඇයි එහෙම ප්‍රකාශයක් කළේ? ඇත්තටම මාධ්‍ය තුල වාර්තා කරන ප්‍රකාශයද කළේ? ඒකේ අර්ථය මොකක්ද සහ ඒකේ අවශ්‍යතාවය මොකක්ද කියන කාරණා සම්බන්ධයෙන් පැහැදිලි කළා. ඉතින් මේ පිටට එමු. මේ ගරු අධිකරණ ඇමතුමනේ පහුගිය ආණ්ඩුවට යහපාලන ආණ්ඩුවට එල්ලවෙච්ච බරපතලම චෝදනාවක් තමයි අර හිතුමතේ නඩු දැම්මයි කියන එක. දේශපාලන වලිගැනීම සඳහා වන ජනාධිපති කොමිසමක් පත් කරලා උපාලි අබේරත්න මහත්මයා ප්‍රමුඛ කණ්ඩායමක් මේ පිළිබඳව ත්‍රිපුද්ගල කමිටුවක් මේ පිළිබඳව වන යලි සාක්ෂි කැඳවලා යම් ආකාරයක නිර්දේශات ලබා දුන්නා. ඒ තුල සමහර වෙලාවට නඩු ආපස්සට හැරුණා කියලාත් කතාවක් කියනවා සහ ඒක දැම්මෙත් ඒ නඩු වලින් සමහරලාට අර චෝදනා ලැබුණු අය නිදහස් කරන්න කියන කාරණා සම්බන්ධයෙන් යම් ආකාරයක අපි දැක්කා විපක්ෂයේ උදවිය සඳහන් කරනවා. දැන් සමහරලාට කෙනෙකුට බැලු බැලමට එහෙම හිතෙන්නත් පුළුවන්. පහුගිය කාලේ යම් ආකාරයක නඩු ටිකක් ආපස්සට ආවා. අර චෝදනා එළවා හිටපු කට්ටිය අධිකරණයෙන් නිදහස් වුණා. ඊතරදී කෙනෙකුට ආයෙ ප්‍රශ්න කරන්න පුළුවන් යහපාලන ආණ්ඩුව කාලේ අධිකරණයට බලපෑම් කරා වගේ වර්තමාන ආණ්ඩුවත් අධිකරණයට බලපෑම් කරනවාද කියලා. මොකද්ද මේ වෙන්නේ? අපිට වගකීමෙන් කියනවා කිසිම ආකාරයක බලපෑමක් අධිකරණයට කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. අධිකරණයෙන් ඕනෑම දැන් මෙහෙමයි ඔබ කියපු එකත් එක්කම ඒක ගැලපෙනවා. ඒකට හේතුව තමයි
චෝදනාව තිබුණනේ නිකන් හොයලා නඩු දැම්මයි කියලා. ඒ නඩු දානකොට ඒකෙන් අදහස් වෙන්නේ නඩුවේ තියෙන කුසලතා මත නෙවෙයි දාලා තියෙන්නේ පුද්ගලයව ඉලක්ක කරගෙන තමයි නඩු දාලා තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම වුණානේ. අපි දැක්කා අවාසනාවකට වගේ ප්‍රථම වතාවට මේ ලංකා ඉතිහාසයේ දූෂණ මර්දන කමිටුවක් කියන එකක් පිටුව ගත්තා. ඒකට දේශපාලඥයෝ වාඩි වුණා. ඒකට සාමාන්‍යයෙන් කම්ප්ලේන් කරන්නේ පොලිසියටනේ. එක්කෝ පොලිසියට පැමිණිලි කරන්න ඕන. එහෙම නැත්නම් මේ බයිබරි කමිෂන් එකට ඒ කියන්නේ මේ අල්ලස් කොමිසමට ඒක තමයි ක්‍රමවේදය. ප්‍රථම වතාවට ඒ ක්‍රමවේදයෙන් වියුක්ත වෙලා දූෂණ මර්දන කමිටුව කියන එකක් අර්ලියගහ මන්දිරයේ පිටුවලා ඒකට පැමිණිලි කරන්නයි කියලා කිව්වා. ඊට පස්සේ ඒ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා දේශපාලඥයන්ගේ යුක්ත කමිටුවක් පත් කරගත්තා. ඒකට අවාසනාවකට වගේ නීතිපතිතුමාගේ නියෝජිතයනුත් සම්බන්ධ කරගත්තා. ඒකෙන් නඩු තෝරා බේරගත්තා. බේරගෙන එක්තරා කොටසකට විරුද්ධව නඩු දැම්මා. ඉතින් ඒ නඩු දැල්ලා ඒක ඉක්මනට අහලා ඉවර කරන්න ඕන කියලා අලුත් උසාවි ගෙනා. දැන් අපිත් උසාවි ගෙනලා තියෙනවා. ඊට වඩා සම්පූර්ණ මහත්පසින් රටේ සුභසිද්ධිය දක්වා මේ ටාගට් කරලා. ඉතින් මම දන්නවා මම මේවට පෙනී ඉඳලා තියෙනවා. පළවෙනි නඩුව දැම්මේ ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම්තුමාටයි තව 4 දෙනෙකුටයි විරුද්ධව. මම මේකේ පෙනී හිටියා. දවස් 58ක් නඩුව ගත්තා. උදේ 9ට ගන්නවා 5 වෙනකම් නඩුව අහනවා. අපේ වෙන නඩුව ඔක්කොම කල් දාගෙන උකට ගිහිල්ලා මම කරාම සම්පූර්ණ සියලුම දෙනාම ගියා ආණ්ඩුවෙන්ම නිදොස් කරලා නිදහස් කරලා දැම්මා. කිසිම චෝදනාවක් නැහැ. මේ බොරු නඩු දැම්මා නම් ඒක තමයි අවසානය. ඉතින් ඊළඟ නඩුව ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝ මහත්තයාට දැම්මා. ඒ ආණ්ඩුවේ මේ අපි කරපු දේවල් නෙවෙයි. අධිකරණයේ ඇහුවා දිනපතාම ඇහුවා ඇතුලේ දාගෙන සති 3ක් විතර හිරගත කරගෙන ඇහුවේ. රිමාන්ඩ් කරලා නමුත් අවසාන වශයෙන් නිදහස් කරා නඩු තීන්දුව. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ කාර්තිකර ජනාධිපතිතුමාට ඒ කාලේ නඩුවක් දැම්මා. කෝට් ඔෆ් අපීල් එකෙන් මේ අල්ලාස් කොමිෂමේ තීන්දුවක් නැතුව තමයි නඩු දාන්න තීරණය කරලා තියෙනවා. මේ ඒ කාලෙත් තිබුණු නඩු ඔක්කොම වෙනසලා මේ විශ්සීලා තමයි ගියේ. ඉතින් ඒක ඇත්ත කතාව මේ සියලු නඩු මේ පදනමක් නැතුව දැම්මම අනිවාර්යයෙන්ම විශ්සීනවා. ඉතින් ඒ අනුව අපිට මට වගකීමේ අධිකරණ ඇමතිවරයා හැටියට කියන්න පුළුවන්. කිසිම දවසක මම මගේ අවුරුදු දැන් 28ක් මම නීතිඥ වෘත්තියට ඇවිල්ලා 27ක් කිසිම දවසක මම පවතින නඩු ගැන එහෙම නැත්නම් කිසිම ආකාරයක ජජස්ලත් එක්ක වචනයක්වත් කතා කරලා නැහැ. එහා සමානවම අපි තාමත්ම ගෞරවයෙන් අධිකරණ සේවා සම්සන් සභාවත් එක්ක ගනුදෙනු කරන්නේ. නීතිපතිතුමත් එක්ක ගනුදෙනු කරන්නේ. ප්‍රතිපත්තිමය කාරණා මිසක කොහෙද උසාවි දාන්න ඕනේ. ඉක්මනින් නඩු ඇහිීම සඳහා මොනවද අවශ්‍ය මොනවද නීති සංශෝධනය වෙන්න ඕන මොන විදියටද තව නීති ජජස්ට වැඩි වෙන්න ඕනද වගේ දේවල් මිසක දැන් මම මෙච්චර වෙලා කියපු නීතිමය අර නඩුවේ මොනවද වෙන්නේ මේ නඩුවේ වෙනවද වෙන්නේ කියන එක පිළිබඳව අපි මැදිහත් වෙන්නේ නැහැ. ඒක අදත් සමහරවිට උසාවියෙන් වාර්තා වුණා අර සතොස් සම්බන්ධයෙන් වෙන නඩුවකදී මේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකවරියගේ සහ ඉහළ නිලධාරීන්ගේ අනුදැනුමකින් තොරව තමයි චෝදනා ගොනු කරලා තියෙන්නේ කියලා. වුණ අධිචෝදනා යලි සංශෝධනය කරලා තිබ්බා. දැන් එහෙම වෙනවනම් ඊතර පොඩි ගැටලුවක් තියෙනවනේ. සංශෝධනය වීමට වෙන ගැටලුව තමයි එහෙමනම් කොහොමද ඉහළ නිලධාරීන්ගේ අනුදැනුමකින් තොරව උසාවියට නඩුවක් යන්නේ කියලා අල්ලස් කොමිසම නියෝජනය කරමින්. යමාකාරයකට ගැටලුවක් තියෙනවා නම් නීතිය අවභාවිත කිරීම සම්බන්ධයෙන් පෙරලා ඒ කටයුතු කරපු පාර්ශවයට එරෙහිව යමාකාරයක මේ නීතිමය කාර්යයන් සිද්ධ වෙනවා අපි දකින්නේ. එහෙම වුණොත් එහෙම ඉදිරියේදී සමහර වෙලාවට මේවා ඉටු නොවෙන්න පුළුවන්. එතන අඩුපාඩුවක් තියනවා නේද මේ ගරු අධිකරණ පැත්තමනේ. මම තියන්නේ නඩු දානවද නැද්ද කියන එක තීරණය කළ යුත්තේ ඒකට දේශපාලඥයෝ මැදිහත් වෙන්න බෑ. මේ අතීතයේදී මැදිහත් වෙලා තිබුණා ඒක වැරදි. නෑ හරි දේශපාලනෝ මැදිහත් වෙනවා වගේම ඒක ක්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරියන්ට පූර්ණ වගකීමක් තියෙනවානේ. යම් වෙනක තමන්ගේ රස්සාවත් නැත්නම් තමන්ගේ ජොබ් එකත් අභියෝගයට ලක් වෙනවා නීති ඉදිරියේ වැරදිකාරයෙක් වෙනවනේ. එතනින් වළක්වා ගැනීම වෙනවා. උන්ටත් තියෙන යුතුයකමක්. අනිවාර්යයෙන්ම මම හිතනවා එහිදී යම් කිසි විදියට වැරදි දෙයකට කරලා තියෙනවද කියලා ඒක තීරණය කළ යුත්තේ ඒ අදාළ ආයතන සහ පෞද්ගලිකව යම් කිසි පුද්ගලයෙකුට හානියක් පාඩුවක් ඉදා තියලා තියෙනවා නම් මන් දීලා නඩු දාන්න ඕනේ. ඔය ඒ වැරදි විදියට තමුන්ට චෝදනා කරපු අයට විරුද්ධව මේක යම් කිසි තැනකින් නවතින්නට ඕනේ. මේ එන්නේ හොරුවල්ලන්නයි කියලා ඊට වඩා හොරකම් කරලා යනවා. මේ බොරුව කර කර අපිට හැමදාම මේ බොරුව කරන්න බෑ. නෝ ආවම තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරන්න. දැන් අපි මම ඇවිල්ලා මෙතන හොරුවල්ලනවා කිය අර ගිය ආණ්ඩුවේ හිටපු අය වගේ පිටිපස්සෙන් ගිහින් හිටියනම් මට පුළුවන් ද මෙච්චර කාලයක් යොදවලා
මේ නීති සංශෝධන කරන්න මේ අධිකරණ ප්‍රසාරණය කිරීම කරන්න හින්දා ඒක ඒ අයට බාර දෙමු අපි. ඒ කියන්නේ නීතිපතිතුමාගේ කාර්යයක් තියෙනවා. ඕනෑම දෙයක් සිද්ධ වුණාම පැමිණිලි කරාම විමර්ශනය කරන්න ඕනේ පොලිසියෙන් හෝ අල්ලාස් දෙපාර්තමේන්තුව ඊට සම්බන්ධ ආයතන වලින්. ඊට පස්සේ ඒ උද්ෘත හා ඒ කරුණු විමර්ශනයේ සටහන් දෙන්නට ඕන අල්ලාස් කොමිසමට හෝ නීතිපතිතුමාට. ඔවුන් තමයි තීරණය කළ යුත්තේ නඩු දාන්න පුළුවන්ද බැරිද කියන එක. ඉතින් ඒක පිටපස් එළියෙන් ඉඳගෙන අනිත් අයට කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊට පස්සේ ඒක උඩ කවුද නිවැරදිකාරයෝ වැරදිකාරයෝ කියන එක තීරණය කරන්න පුළුවන් එකම ආයතනය මේ රටේ අධිකරණය විතරයි. වෙන අය ඒකට සම්බන්ධ විය යුතුත් නැහැ. ඒක හරිත් නැහැ. ඒක සදාචාර සම්පන්නත් නැහැ. ඒක දේශපාලඥයන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් බෑ. අනිත් එක මේ පලි ගැනීම කොතනින්ද කියලා නවතින්නේ? කොහෙන්ද අපි ඒගොල්ලන් පණි ගන්නවා, ඒගොල්ලෝ අපෙන් පලි ගන්නවා, ඒක කර කර ඉන්නවා මිසක දැන් එක දෙයක් නේ තාමත්ම පැහැදිලි. පෞද්ගලික අවුරුදු 5 ඇතුළත යහපාලන ආණ්ඩුවේ කරපු දෙයක් නැහනේ. ශාල මුදලක් ඩොලර් බිලියන ගාණක් ණයටත් අරගෙන තියෙනවා. ප්‍රොජෙක්ට් ඔෆිස් කියලා හැම තැනම දාලා තියෙනවා. ගම් මොනවද පෙරලිය අරවා මේවා කියලා එක එක මොකද්ද වෙලා තියෙන්නේ පෙන්වන්න පුළුවන් එක එයක් කරලා තියෙනවද? නෑ අධිකරණය පිළිබඳව විශාල උනන්දුවක් දක්වන්නේ. ජජස්ලා වැඩි කරාද? අලුතින් නීති සම්මත කරගත්තද? දැන් අවුරුදු 5ක් තිස්සේ ඩිජිටල් කරණය සඳහා එන මුදල් මිලියන 500ක් එනවා ආපසු යනවා. බණ්ඩාගාරයට. එනවා ආපසු යනවා. ඉතින් කිසිම පැත්තක මේ ප්‍රවර්ධනයක් සිද්ධ වෙලා තිබුණේ නැහැ. ඉතින් අනිවාර්යෙන්ම වෙන දේවල් වලට කාලය යොදවනකොට මම හිතනවා මේ අර වෛරයෙන්, කේන්තියෙන්, කෝද්‍රෙන් අනිත් මිනිසුන්ගෙන් පලි ගන්න ඕන කියලා දේශපාලනය කරන එක වැඩක් නැහැ. ඒක එහෙම බෑ. එහෙම කොච්චර කාලයක්ද අපි ජීවත් වෙන්නේ එකිනෙකාගේ පලි අරගෙන. ඒක ඒ ආයතන වලට අපි බාර දීලා තමන්ගේ තියෙන යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ කියන තැන මම ඉන්නවා. ජනාධිපතිතුමත් එතන ඉන්නවා. ගරු ඇමතුමා දැන් අපි එතන මෙහාට එමු. අර දැන් ඔබතුමාලත් කිව්වනේ මේ බැදුම් කර ගනුදෙනු සම්බන්ධයෙන් වන නඩුව ඉස්සරහට අරගෙන යනවා කියලා. ඔව්. දැන් මොකක්ද ඒකේ තත්ත්වය? ඒක සම්පූර්ණ තත්ත්වය තමයි මේ වෙනකොටත් ඒ නඩුව යනවා. දැන් කවුද අර්ජුන මහේන්ද්‍රන් රටින් පිට වෙලා ගිහිල්ලා තියෙනවා. ඔහුව ලංකාවට කැඳවීම සඳහා කරන ලද ඉල්ලීම එහි සිංගප්පූරු රජයෙන් තමයි තීරණය කරන්න ඕනේ. ඔවුන් තීරණය කරලා තියෙනවා ලංකාවට එවන්නේ නැහැ කියලා. හිටපු ජනාධිපතිතුමා රස්සම් 20000ක් විතර ගහලා යවුවා. ඒ කියන්නේ ඔවුන් පිළි අරගෙන නැද්ද එහෙම? ඔවුන් කියන ආකාරයට මෑතකදී මට නීතිපතිතුමා දැනුම් දීලා තිබුණා. ඔවුන් කියන ආකාරයට මේ දාලා තියෙන නඩු සම්බන්ධයෙන් උදර්පණය කිරීම සඳහා ඔවුන් බැඳිලා නැහැ කියන තත්ත්වයෙන් තමයි ඔවුන් කීතන්නේ. ඒ හින්දා ඔවුන් නැතිව අපි කියනවා ට්‍රයල් ඉන් ඇබ්ස්ටෙන්ෂියා කියලා. ඒ කියන්නේ විත්තිකරු නොමැතිව නඩු විභාගයක් පවත්වාගෙන යාම කියන එක ආරම්භ වෙලා තියෙනවා ඒක. ඒ කියන්නේ ඒ තුල සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක ඔහුට අනිවාර්යයෙන්ම දැන් ඔහු තීරණය කරනවා නම් ඔහුට අවශ්‍ය නැහැ කියලා මේ සාක්ෂි දෙන්න. ඔහුට හොඳටම දන්නවා නඩු තියෙනවයි කියන එක. ඔහුගේ බෑනා තව චෝදිතෙක්. ඔහු එන්නේ නැත්නම් ඔහුගේ ප්‍රශ්නයක්. ඔහුට විත්තිවාචක ඉදිරිපත් කරන්න බැරි නම් ඔහුගේ ප්‍රශ්නයක්. ඉතින් අපි දැන්ට නඩුව ආරම්භ කොට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒ නඩුව පටන් ගත්තට පස්සේ නඩුව දැම්මට පස්සේ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ සම්පූර්ණ වගකීම තියෙන අධිකරණ වලට. ඉතින් අපිට ගිහිල්ලා අහන්න බෑනේ නඩුවට මොනවද වෙන්නේ කියන එක. ඉතින් ඒ අපි බලාගෙන ඉන්නවා ඉක්මනට ඒ නඩුව අහලා යම් තීන්දුවක් ලැබෙයි කියලා. දැන් නඩුව අහන්න අර්ජුන් මහේන්ද්‍රත් එන්නේ නැහැ. නඩුව අහලා ඉවරලා වැරදිකාරයා වුණොත් දඬුවම් කරන්නත් අර්ජුන් මහේන්ද්‍ර නැහැ. කෙනෙක් අහන්න පුළුවන් නඩුව අරගෙන යන එකේ තේරුමක් තියෙනවද කියලා? අනිවාර්යයෙන්ම තේරුමක් තියෙනවා. කරුණු කීපයක් උඩ කොහොමද මේක සිද්ධ වුනේ, මොන වගේ අපරාධයක්ද, මේට සම්බන්ධ අය කවුද කියන දේ හෙළිදරව් වෙයි. උදාහරණයක් හැටියට මම කියන්නම් සමහර දේවල් තා වැදගත්. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජර්මනියේ කවුරුත් පිළිගත්තේ නැහැ ජර්මන් සමාජයම විකෘති වෙලා මේකට සම්බන්ධ වුණයි කියලා. ඔවුන් හැමෝම හිතුවේ මේ හිට්ලර් ඇතුළු කීප දෙනෙක් එකතු වෙලා තමයි මේ කරේ කියලා. හැමදෙනාම හිතුවා ජර්මන් සමාජයේ අඩුවක් නැහැ මේ කීප දෙනාගෙන් තමයි අඩුවක් කියලා. ඒක රිපෙන්ටන්ස් එක කියන එක අපි වෙනස් වෙන්න ඕනේ කියන එක ආවෙම නැහැ. නමුත් ඊට අවුරුදු ගානකට පස්සේ ඔබ දන්නවා අයික්මන් කියන අර පුද්ගලයාව ඉස්රායිල මොසාද් සංවිධානයේ ගිහිල්ලා ආජන්ටිනාවෙන් මම හිතන්නේ අරගෙන ඇවිල්ලා නඩු විභාගයක් පැවැත්තුවා දිනින් දිනම ඒකේ තියෙන සාක්ෂි එළියට අරගෙන. ඒකෙන් පස්සේ තමයි ජර්මානු ජනරජය තුල
සාමාන්‍ය මිනිස්සුන්ගේ හිතුන්නේ මේ අපි කියන ආකාරයට මේ කීප දෙනෙක් එකතු වෙලා කරපු දෙයක් නෙවෙයි. අපි කැමැත්තෙන් නෝ අකමැත්තෙන් හිට්ලර්ගේ ක්‍රමයට සම්බන්ධ වෙලා හිටියා. ඒ හින්දා අපිත් ලොකු වෙනසක් වෙන්නට ඕන. අපෙන් අඩුපාඩුවක් වෙලා තියෙනවා. අපි ඒක රිපෙන්ට් කරන්න ඕනේ. ඉදිරියට ඒව නොවන විදියට කියලා මහ විශාල පරිවර්තනයක් සිදු වුණා. ඉතින් ඒහා සමානවම නඩුවක දැන් මම පාස්කු ප්‍රහාරයත් එක්ක ඉතාල වැදගත්. ඇයි මේව වෙන්නේ? කොතනින්ද මේ අඩුපාඩු වෙලා තියෙන්නේ? සමාජයේ කොතනින්ද මේ අඩුපාඩු වෙලා තියෙන්නේ? මේ කියන්නේ අපිට ඉගෙන ගන්න පාඩම් රාශියක් තියෙනවා. ඉදිරියට කොහොමද මේක වළක්වා ගන්න? එක පැත්තක්. දෙවෙනි එක ඊට සම්බන්ධ අනිත්‍යයට දඬුවම් කරන්න පුළුවන්. තුන්වෙනි එක මේ මිනිස්සයා දඬුවම් කරාට පස්සේ යම් කිසි දිනයක ඉන්ටර්පෝල් එක හරහා හෝ ලංකාවට ආවම හෝ ඔහුව රැගෙනගෙන දඬුවම් කිරීමේ හැකියාව තියෙනවා. හින්දා ඉතින් මේක තමයි අපිට කරන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක දැන් සිංගප්පූරුව බෑ කියලා කිව්ව පස්සේ අපි මොනව කරන්නද ඉතින්? ඉතින් ඒ වගේ ප්‍රායෝගික ගැටලු තියෙනවා අපිට. ඒ කියන්නේ යම් ආකාරයක විත්තිකරු නැතත් නඩු අරගෙන යන එක සමාජ සංශෝධනයක් වෙනුවෙන් වැදගත් වෙනවා කියලා. තාමත්ම වැදගත්. තාමත්ම. එතනින් මෙපිට ඔබතුමා මතු කරපු කාරණා මම ඊළඟට එන්න හිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වෙලාවේ නඩුවේ තත්ත්වය මොකද්ද? ක්‍රියාත්මක වෙනකොට යම් ආකාරයක අපි දකිනවා මේ කාඩිනල් හිමියන්ගේ මෙතරම් ප්‍රසාදයක් නැහැ. ඒ පාර්ශවයේ යම් ආකාරයක මේ චෝදනාවන් සහ විවේචනයන් ඉදිරිපත් වෙනවා. මොකද්ද මේ වෙලාවේ තත්ත්වය? දැන් මේ වෙලාවේ තත්ත්වය මම දන්න ආකාරයට නඩු 11ක් දාලා තියෙනවා. අදත් මට අපේ සාකච්ඡාවක් තිබුණා මේ මහජනාරක්ෂක ඇමතිතුමා පොලිස්පතිතුමා කැඳවලා යම් දේවල් සම්බන්ධයෙන් මගේ අමාත්‍යාංශයේ ඒකෙදී හෙළිදරව් වුණාට අනුව 57 දෙනෙකුට නඩු දාලා තියෙනවා. නඩු 11ක් ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වා. ඉතින් ප්‍රධාන නඩුව 27 දෙනෙකුට විරුද්ධව කොළඹ විශේෂ මහාධිකරණයේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ නඩුව ඊට පස්සේ ඉදිරියට ඒ නඩුවත් හා සමානවම ඉදිරියට යාම ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒකට කවුද ඇත්තටම සම්බන්ධද නැද්ද? කොහොමද සම්බන්ධ? මොන දුරටද සම්බන්ධ කියන එක හෙළිදරව් වෙන්නට ඕන. ඉතින් ඒක ඉදිරියට යාම ඉතාමත්ම වැදගත් කියන එක අපි හිතනවා. ඊට එක්කම අපි දන්නවා නිග්ලිජන්ස් එක නොසැලකිල්ල සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්තුමාටයි පොලිස්පතිවරයාට නම් තියෙනවා. ඊට පස්සේ බුදු පිළිම හා වෙනත් සරුවම් මෙහෙම කැඩීම සම්බන්ධයෙන් නඩු දෙකක් හෝ තුනක් කෑගල්ලේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ ටික කරලා තියෙනවා. තව 201ක් පමණ ඉන්නවා පෙරිෆරල් ඔෆෙන්ස් කියලා කියනවා. දෙකෙලිම මේකට සම්බන්ධ නැහැ. සිම් එකක් විකුණලා එහෙම නැත්නම් මේ ක්ලාස් එකකට ගිහින් අනුබල දීම වගේ එකක්. අනුබල දීමකටත් නඩු දාලා නැහැ. නඩු දාලා නැහැ. තාම ඩිටෙන්ෂන් එකේ ඉන්නේ උන්ව අපි කියනවා මේ රිහැබිලිටේෂන් කරනවා පුනරුත්ථාපනය කරලා සමාජගත කළ යුතුයි කියන තැන තමයි ඉන්නේ. එතකොට ඒගොල්ලෝ මේකට සම්බන්ධයි. ඒ කියන්නේ කෙලින්ම මේ අපරාධයටවත් මේකටවත් සම්බන්ධයි නෙවෙයි. ඒ වගේ විවිධ ස්තරවල මිනිස්සු රාශියක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරලා තියෙනවා. කරලා තමයි නඩු දාලා තියෙන්නේ. දැන් මේ නඩු දාම තුළ සමහරලාට අගතියටපත් පාර්ශවයෙන් නැගෙන චෝදනාව තමයි සහ විවේචනය තමයි දැන් හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අගමැතිවරයා සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කරපු ජනාධිපති කමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාරව කටයුතු කරලා තියෙනවද කියන කාරණා සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක ඇමතිවරයා ඊට පස්සේ අගමැතිවරයා පොලිසිය බහරව හිටියා. මැදිහත් වීම තිබුණා, සහභාගීත්වයෙන් තිබුණා, යම් ආකාරයක නියෝගනිකුත් කරලා තිබුණා. මේ සියලු කාරණාත් එක්ක දේශපාලන බලපෑම් මත ඔවුන් නිදහස් කරලාද, ඔවුන් අතහැරලාද මේ නීති කෘත්‍යයන් ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා සම්බන්ධයෙන් ඔය යම් ආකාරයක විවේචනයන් කරනවා. ඔව්. දැන් විවේචනය කරන්න හැමෝටම පුළුවන්. ඒකයි මම මුලින්ම කිව්වේ අපිට නේ දේශපාලන හේතු මත මිනිස්සු අරගෙන ඇතුළට දාන්න බෑ. එහෙම දැම්මත් අධිකරණයට ගිහිල්ලා උන් නිදහස් වෙයි. අපි දැක්කනේ පහුගිය ටිකේම යම් නඩු තීන්දුව ආපු නිකන් දේශපාලඥයෝ ඇතුළට දැම්මම එක කාලයක් තියාගෙන ඉන්න බැලුවා. ඊට පස්සේ සුප්‍රීම උසාවිය අහනවා මොන හේතුවක්ද මේක අරන් තියෙන්නේ කියලා. ඊට පස්සේ අධිකරණය නිදහස් කරයි. ඉතින් එහෙම කරන්න බෑ. එක එක්කෙනාට ඕන විදියට මිනිස්සුන්ව අරගෙන හිරේ දාන්න දේශපාලඥයන්ට බලය නැහැ. ඔව් මම ඔබතුමා අධිකරණ ඇමතිවරයා කියන සීමාවෙන් මෙහාට ඒක අමතක කරලා ඔබතුමා වෘත්තීය නීතිඥවරයෙක්නේ. ජනාධිපතිතුමාගේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට දාපු තීරණාත්මක නඩු කිහිපයක් වෙනුවෙන් ඔබතුමා දිනපතා අධිකරණයට ගියපු කෙනෙක්. ඔබතුමා පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති කමිෂන් සභාව වාර්තාවත් කියවපු කෙනෙක්නේ. බුද්ධ්‍යංශ වාර්තාවත් ඔබතුමා ළඟට ඇවිල්ලා තියෙනවානේ. ඔබතුමා ඒ සියල්ල පරිශීලනය කරාට පස්සේ නීති කෘත්‍යයක් වෙනුවෙන් ප්‍රවේශයක් ගන්න නඩු නිමිත්තක් එතන ඇත්තෙම නැද්ද? හිටපු ජනාධිපතිවරයාගේ නම ඉස්සරහා නඩුවක් ලියන. ඇත්ත වශයෙන්ම හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව දැන් ඒක තමයි මම නැවතත් කියන්න ආවේ. ඕනෑම නීති කෘත්‍යයක් ක්‍රියාත්මක වන ආකාර රාශියක් තියෙනවානේ. ඒක මුලින්ම කම්ප්ලේන් එකක් කරන්න ඕනේ. ඒක උඩ විමර්ශනයක් කරන්න ඕනේ. ඒ විමර්ශනය උඩ උද්දෘත ටික නීතිපතිවරයාට යන්න ඕනේ. නීතිපතිවරයා තමයි කල්පනා කරලා බලන්න ඕනේ මේ තියෙන කරුණු උඩ
නිකන් නඩු දානව නෙවෙයි. නඩු දාලා දිනන්න පුළුවන් නඩුවක් තියෙනවද කියන එක. ඒක මම තීරණය කරන දෙයක් නෙවෙයි. ඒක නීතිපතිවරයා තීරණය කරන එක. ඒ අනුව තමයි නීතිපතිතුමා දැන් විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ තමයි ඔවුන් කරන්නේ. ඒ නිර්දේශ අනුව කටයුතු කිරීම සඳහා ජනාධිපතිවරයා සියල්ල නීතිපතිතුමාට ලබා දීලා තියෙනවා. ඊට පස්සේ ජනාධිපතිතුමා කාටවත් කියලා නැහැ ඔබ මේ අයව තෝරගෙන නඩු දාන්න මේව තෝරගෙන නඩු දාන්න එපා කියලා. ඉතින් ඒක තීරණය කළ යුත්තේ ව්‍යවස්ථානුකූලව හා නීතිමය වශයෙන් නීතිපතිතුමා. නීතිපතිතුමා කෙනා කියන විදිහට එතුමා කල්පනා කරලා බලන්න ඇති. අපි කාටවත් කියලා නැහැ අරයට නඩු දාන්න මෙයාට නඩු දාන්න එපා කියලා. ඒක ඊයේ ජනාධිපතිතුමා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී කතා කරලා පැහැදිලිවම කිව්වා අපි කාටවත් කියලා නැහැ. ඇත්තම කතාවත් ඒකයි. අපි කිසිම අවස්ථාවක කිසිම අයුරකින් ඔයාලට මැදිහත් වෙලා නැහැ අරයට නඩු දාන්න මෙයාට නඩු දාන්න එපා කියලා. ඒකට සම්පූර්ණ නිදහස අපි නීතිපතිතුමාට ලබා දීලා තියෙනවා. අපි ලබා දීපු දේවල් නෙවෙයි නීතියෙන් තියෙන දෙයක්. අපි ඒකට ඇඟිලි ගහලා නැහැ. ඔව් දැන් සමහරලාට නීතිපතිවරයාට ලබා දීලා තියෙනවා කියනකොට පහුගිය කාල සීමාව තුළ වෙච්ච භාවිතාව සම්බන්ධයෙන් සුවදගම්ලත් මහත්මයා එළියට අවිලා කරපු ප්‍රකාශයත් එක්ක සමහරලාට හිතෙන්න පුළුවන් නීතිපතිවරයාට ඒක බාර දුන්නාට පස්සේ වෙන පාර්ශවයකින් එතුමට බලපෑම් වෙනවත් දන්නේ නැහැ මේක දාන්න එපා මෙහෙම කියලා. දැන් එහෙම බලපෑම් වෙන්න බැරි කමක් නැහැ නේ අර සුවදගම්ලත් මහත්තයා කරපු ප්‍රකාශයත් එක්ක. එහෙම තත්වයක් තියෙනවද? අනිවාර්යයෙන්ම නැහැ. ඒක තමයි අපි බය නැතුව අපි කියනවා ඒක ඕනෑම අවස්ථාවක කිසිම ආකාරයකින් අපි කිසිදු බලපෑමක් කරලත් නැහැ කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. අපේ සීමාව තුළ මම ජනාධිපති නීතිඥවරයෙක් වශයෙන් මගේ සීමාව මම හොඳට දන්නවා. නීතිපතිතුමාගේ කාර්යය කියන්නේ මොනවද කියන එක අපි දන්නවා. අධිකරණ සේවා කොමිෂන් සභාවේ කාර්යය මොනවද කියන එක අපි දන්නවා. අධිකරණ අමාත්‍යවරයාගේ කාර්යය පිළිබඳ. ඒ සීමාවේ ඉඳගෙන තමයි අපි අපේ වැඩ කටයුතු කරන්නේ. අපිට අධිකරණ අමාත්‍යවරයාට කිසිම බලයක් නැහැ. තියෙන නඩු උද්දෘත අරගෙන නඩුවේ මොනවද වෙන්නේ. නෑ ඒක තමයි. දැන් ඔබතුමා දන්නවා ඒ සම්බන්ධයෙන් සීමාව ඔබතුමා දන්නවා. සීමාව නොදන්න අයගෙන් බලපෑම් වෙනවද කියලා. කිසිම බලපෑමක් කොහොමත්ම නැහැ. අනිවාර්යයෙන්ම නැහැ. ඊයේ ජනාධිපතිතුමා විශේෂයෙන්ම ප්‍රකාශ කරා. ඒක අපේ ආණ්ඩු පක්ෂයේ රැස්වීමෙත් ප්‍රකාශ කරා. කිසිදු ආකාරයක එහෙම බලපෑමක් කළා මමත් දන්න ආකාරයට එතුමා කිසිසේත්ම අධිකරණයට එහෙම කිසිම බලපෑමක් කරන්නෙත් නැහැ. අපි කාටවත් බලපෑමක් කරලත් නැහැ. කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. අපිට කාවත් රකින්න අවශ්‍යකමකුත් නැහැ. අපිට කාවත් බලහත්කාරයෙන් ඇතුළට දාන්න අවශ්‍යකමකුත් නැහැ. මේ සමහරලාට පාසල් ප්‍රහාරය අගතියටපත් පාර්ශවය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් වන මේ ප්‍රවේශය ඔබතුමාලා නඩු දාලා තියෙනවා. අඩුම ගානේ සමහරලාට මේ 11 ප්‍රහාරයට පස්සේ අවුරුදු ගානක් ගියාට පස්සේ තමයි ඔවුන් නීති ඉස්සරහට යන්නේ සාධාරණත්වය අපේක්ෂා කරගෙන නඩු පවරන්නේ. නමුත් අපේ රටේ පාස්කු ප්‍රහාරය මේ පිට කෙටි කාලයක් ඇතුළත ඒ සඳහා ප්‍රවේශයන් අරන් තියෙනවා. ඒ අරගත්ත ප්‍රවේශය තුළ යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් අවසන් තීන්දුව ගන්න මේ නඩුව කොයි කාල සීමාවේ ආහවර වේද? ඒ වෙනුවෙන් ඔබතුමාලා මොනවද ලබා දෙන්න පහසුකම්? අපේ පාසකම් තමයි නීතිපතිතුමා විසින් ඉල්ලලා තියෙනවා දිනපතා නඩු අහන විශේෂ අධිකරණයක් පත් කරන්න කියලා. ඒක පත් කරලා තියෙනවා. ත්‍රිපුද්ගල අධිකරණයක් ක්‍රියාත්මක වෙනවා. දැනට ඔවුන්ට අධිචෝදනා පත්‍රය බාර දීලා තියෙනවා. ඉතින් බොහෝ විට ඒකේ දෙමළ ට්‍රාන්ස්ලේෂන් එකක් පරිවර්තනයක් ලබා දෙන්නට අවශ්‍ය. ඉතින් ගාක් ප්‍රායෝගික ගැටලු රාශියක් තියෙනවා. මම දැක්කේ නෑ අධිචෝදනා පත්‍රය. නමුත් මම දැනගත් ආකාරයට චෝදනා 23000ක්ද කොයිද තියෙනවයි කියලා කිව්වා. ඉතින් ඒ 23000 ආයේ දෙමළට පරිවර්තනය කරලා බාර දීලාද මම දන්නෙත් නෑ. ඉතින් ඒ ප්‍රායෝගික ගැටලු ටික විසඳගෙන ඉදිරියට ගියාම මම හිතන්නේ දිනපතා ඒ නඩුව අහන්න වෙයි. අනකොට ඉතින් කොච්චර දිනයිද කියලා මම දන්නේ නැහැ. දැන් මගේ මතකයේ හැටියට ඉතින් සමහර නඩු එහෙම තමයි මට මතකයි. ගිය රජයේ කාලෙදී ඇවන්ගාඩ් වලට විරුද්ධව දැම්ම නඩුවක් චෝදනා 8800ක් තිබුණා. එක ගිනි අවියට එක චෝදනා දාලා තිබුණා. මේකෙත් මම හිතනවා බොහෝ විට ඒකත් අපිට කියන්න බෑනේ. ඒක නීතිපතිතුමාගේ අපිට ගිහිල්ලා මේකට රජයේ ඔබතුමාට විමසන්න බෑ. විමසන්නත් බෑ. කොහොමද මේක දාන්න ඕන කියලා කියන්නත් බෑ. ඒක එතුමාගේ දේ. එතුමා බොහෝ විට මට හිතන ආකාරයට මම දැකලා නැහැ. නමුත් නීතිඥවරයෙක් වශයෙන් මට දැනෙන්නේ එක පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් ඒක 300ක් විතර මැරුණා. ඊට පස්සේ 500කට විතර ආසන්න ප්‍රමාණයකට විශාල තුවාල සිද්ධ වුණා. තව ස්ථාන රාශියක බෝම්බ පිපිරීම සිද්ධ වුණා. ඒ හැම එකටම එක එක්කෙනාව සම්බන්ධ කරගෙන වෙන වෙනම චෝදනා ගොනු කරනකොට විශාල චෝදනා ප්‍රමාණයක් එනවා ඉතින්.
සමහර රටවල් වලට වඩා වෙනස් ක්‍රමයක් තියෙනවා. ඉතින් හැබැයි ඉතින් ඒක මට අපිට කියන්න බෑ. අපි ජනාධිපතිතුමා බල්ලා මේ විදිහට චෝදනා හදන්නයි කියලා කියන්නෙත් නෑ. අගමැතිතුමා බල්ලා කියන්නෙත් නෑ. අපි කියන්නෙත් නෑ. ඔය දැන් සමහර වෙලාවට ඔය කියන කාරණාව ඇතුලේ ගරු මේ අලිසබ්‍රි මැතිතුමනි දැන් ප්‍රජාව ඇතුලේ තියෙන චෝදනාව තමයි සමහර 20 25 ඡන්ද දෙනකම් ඕක අදගෙන ගිහිල්ලා ඡන්දෙට මාසයක් දෙකක් තිය දුන්න තීන්දුව දෙයිද සමහරලාට කියලා ප්‍රශ්නයක් තියෙන පුළුවන්. ඒ කියන්නේ ඔබතුමාලට එහෙම නිශ්චිතව කියන්න බෑ කොච්චර කාලයක් මේ ඇත්තටම අපේ පාලනයෙන් තොරයි. අපේ පාලනයෙන් තොරයි. ඉතින් එහෙම තමයි දැන් ඔබට මතක ඇති 88 ඡන්ද පෙස්සම අතුරතේ ඡන්ද පෙස්සම අවුරුදු 5ක් වගේ තිස්සේ සුප්‍රීම කෝට් එකේ ඇහුවා. ඉතින් ඒ සමහර නඩු ගාකල් යනවා. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම දේශපාලඥයන්ගේ පාලනයෙන් තොරයි. දැන් ඒක අධිකරණයේ බාරගෙන තියෙන්නේ. නඩු මෙහෙයවන්නේ නීතිපතිතුමා. විත්තිය වෙනුවෙන් මම දන්නේ නැහැ නීතිඥවරු පෙනී ඉන්නවද නැද්ද කියලා. ඉතින් ඒ ඔවුන් ගත යුතු ක්‍රියාපටිපාටියක්. ඒකට අපිට ඇඟිලි ගහන්න බෑ. ඇඟිලි ගැසිය නොයුතුයි. දේශපාලඥයට ඒකේ වැඩක් නැහැනේ. දේශපාලඥයා හැටියට අපිට මෙහෙවන්න පුළුවන් වෙන්නේ යම් ප්‍රමාණයක්. ඒ කියන්නේ මට නෙවෙයි ආරක්ෂක ඇමතුමාට පුළුවන් පොලිසිය මෙහෙවීම තුලින් ඉක්මනින් හොඳින් විමර්ශන කරලා උද්ෘත ටික දෙන්න කියන එක. ඒක කරලා තියෙනවා. ඒක කරලා තිබුණු හින්දා තමයි නීතිපතිතුමාට නඩු දැමීමේ හැකියාව ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ නීතිපතිතුමා ඒක බාර ගන්නවා. නීතිපතිතුමා බාරගත්තට පස්සේ අපිට වාර්තාවක් ආන්න පුළුවන් කොච්චර දුරටද ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ වෙනකොට ඔබතුමාලගේ පාලනයෙන් තොරයි සියල්ලම ඔබතුමාලා නීතිපතිවරයාට බාර දීලා තියෙන්නේ. නීතිපතිවරයාට දැන් උතින් නීතිපතිවරයාගෙනුත් ඔබට ගිහිල්ලා අධිකරණයේ පාලනය තියෙන්නේ දැන්. හරි. අපි එතනින් මේ පිටට එමු. දැන් ඔබතුමා අධිකරණ අමාත්‍යවරයා විදිහට වගකීම් බාරගෙන අවුරුද්දයි මාස 6කට ආසන්න කාලයක් මොනවද කරලා තියෙන්නේ? දැන් ඔබතුමාලා ප්‍රවේශය ඇතුළේ සඳහන් කරා මෙන්න මේ වගේ දේවල් කළා කියලා. ආසන්නම වශයෙන් ඔබතුමාලා ත්‍රස්තවාදී වැළැක්වීම පන්තර සංශෝධන ගෙනාවා. මේ සංශෝධන ඇතුළේ යම් විවේචනයක් තියෙනවා. මේ සංශෝධන ඇත්තටම කළේ සත්භාවයෙන්ද සමහරලාට ජිනීවා මානව හිමිකම් සැසිවාරය ඉලක්ක කරගෙනද විදේශ රටවල් සන්තර්පණය කිරීම වෙනුවෙන්ද සමහරවිට සංශෝධනය ඇතුලේ ජල ත්‍රස්තවාදයක් ඇති වුණොත් ඒ වැළැක්වීම වෙනුවෙන් තියෙන ප්‍රවේශයන් වල ප්‍රබලතාවය හීන කරලා තියෙනවද කියන කාරණා සම්බන්ධයෙන් යම් විවේචනයක් තියෙනවා. අපි කතා කරමු විරාමයෙන් පස්සේ. අපේ තීරණය සමගින් අධිකරණ අමාත්‍ය ගරු අලිසබ්රි මැතිතුමන් එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නේ. විරාමයට කලින් මම කිව්වේ අර ත්‍රස්තවාදී වැළැක්වීමේ පන්තලක් අපි නවතිමු කියලා. ඔබතුමාලා ඉක්මනින් සංශෝධනයක් ගෙනාවේ අර ජිනීවා මානව හිමිකම් සැසිවාරය තුළ සමහරවිට ඔබතුමාලට කරපු යෝජනාවක් ප්‍රකාරවද ඔබතුමාලා මේ ප්‍රවේශය ගත්තේ? නෑ අනිවාර්යයෙන්ම ඔබ දන්නවා දැන් මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනල්ලා අවුරුදු 42යි. ඒ කාලානුරූපීව ඒකේ වෙනස්කම් විය යුතුයි. ගිය ආණ්ඩුවෙනුත් ඔය සම්බන්ධයෙන් අපි ප්‍රතිත්‍රස්ත පනත කියන එකක් ගෙනල්ලා අවුරුදු ගාණක් සාකච්ඡා කරලා තිබුණා. මේ ක්‍රමවේදය දිගටම සාකච්ඡා වෙගෙන ගියා. ඉතින් ලෝකයේ ප්‍රගමනයත් එක්ක ජාතික ආරක්ෂාවයි මිනිස්සුන්ගේ අයිතිවාසිකමයි. මේ දෙක අතර අර අපි මුලින් කියපු සන්තුලනයක් තියෙන්නට ඕන. ඉතින් ඒ අනුව මේක සිදුවිය යුතු වෙනස්කමක් කියලා එක හඳුනාගෙන තිබුණා. ඒක අපි අධීර දෙකකින් කරන්න බලාපොරොත්තු වෙනවා. වහාම සිදුවිය යුතු වෙනස්කම් සහ සම්පූර්ණ අලුත් පනතක් හඳුනා දීම. මොකද මේ පනතේ ජාතික ආරක්ෂාව පැත්තෙනුත් යම් අඩුපාඩු තියෙනවා. ඒ කියන්නේ මේ අලුතින් දැන් සයිබර් අවකාශයේ කොහොමද යොදවගන්නේ, මුදල් ප්‍රශ්නය කිරීම සම්බන්ධයෙන් කොහොමද මේක සම්බන්ධ වෙන්නේ, මුදල් අවභාවිතය සහ අපි කියනවා මේ මනි ලොන්ඩරින් කියන එක මේ ඒකට කොහොමද මේක බලපාන්නේ කියන සියල්ලත් එක්ක ඉදිරියේදී පනත රීවිසිට් කිරීමේ අවස්ථාවක් තියෙනවා. මේ ඔක්කොමත් එක්ක අපි මේ දේ කරන්න සිද්ධ වුණා. නමුත් රජයක් හැටියට අපි ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක ගනුදෙනු කරන්න බය වෙන්නට ඕනේ නැහැ, ලැජ්ජ වෙන්නට ඕනේ නැහැ. මොකද අපි අභිමානවත්ව ඒ ජාත්‍යන්තර ප්‍රජාව තුළ තවත් එක් සමාජයකයක් හැටියට ඉන්න පුළුවන් වෙන්නට ඕනේ. අපිට දුව බැන වෙන අයගේ වොයිටෝ පස්සේ දුව ඉන්න බෑ. මොකද අපි ගමුකෝ ලංකාවේ එක්ස්පෝර්ට් එක අපිට මහා අභිමානයෙන් කියනෝනේ මේ එක්ස්පෝර්ට් බිලියන 15ක් තියෙනවා කියලා. අපි දන්නවද එක්ස්පෝර්ට් වලින් 75ක් 80ක් යන්නේ යුරෝපයටයි එංගලන්තයටයි ඇමරිකාවටයි. දැන් චීනෙත් එක්ක බැලුවා නම් අපිට තියෙන්නේ මේ ඍණ එකක් බිලියන 2.5ක විතර. ඉතින් ඒකින්ද ඒගොල්ලොත් එක්ක අපි සම්බන්ධ වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ කටයුතු කරන්න ඕනේ. නැත්නම් ඉතින් ජාතික ආරක්ෂාව කියලා කියන්නේ තුවක්කුවක් අරගෙන ගිහිල්ලා අස්තවාදියෙක් මැද පවත්වන එක විතරක් නෙවෙයි. ජාතික ආරක්ෂාවේ තියෙන ජාත්‍යන්තරයේ අපේ කීර්තිනාමය ආරක්ෂා කර ගැනීම, අපේ ආර්ථික මර්මස්ථාන ආදීන කර ගැනීම, අපේ ඉදිරියට යන
ආනයනයට තියෙන මාකට් එක ආරක්ෂා කරගෙන. මොකද ආර්ථිකය කඩා වැටුනොත් අපිට ආරක්ෂාවට යොදවා ගැනීමේ හැකියාවකුත් නැහැ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතත් මේ පටු විශ්ලේෂණ වලට යන්න බෑ. අපිට එදා ජාතික යුද්ධ කරනකොට කදිරගාම ඇමතුමා පිටරටට ගිහිල්ලා ඇමරිකාවේ මේගොල්ලෝ තහනම් කර ගැනීම, යුරෝපයේ මේගොල්ලෝ තහනම් කර ගැනීම, කැනඩාවේ මේගොල්ලෝ තහනම් කර ගැනීම, ඉන්දියාවේ මේගොල්ලෝ තහනම් කර ගැනීම ඇතුළු මේ සියල්ල බලපෑවා. ඒ අනුව මම හිතනවා අපි ඒ ප්‍රායෝගික තත්ත්වය තේරුම් ගන්නට ඕනේ. දැන් ඔබතුමාලා හරි ඒ කියන ප්‍රායෝගික තත්ත්වය මත පදනම් වෙලා ඔබතුමාලා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සංශෝධනය කරනවා. අර ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රදවුම් භාරය තියාගෙන ඉන්න තිබ්බ කාල සීමාව ඔබතුමාලා අඩු කරලා තියෙනවානේ. මාස 18 ඉඳන් 12 දක්වා අඩු කරලා තියෙනවා. ඊට පස්සේ සමහරවිට අර අත්අඩංගුවේ ඉන්න අයට යම් ප්‍රවේශයන් ලබා දීලා තියෙනවා විනිසුරුවරුන්ට, නීතිඥයන්ට. සහ සමහර වෙලාවට ඔවුන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මේ ක්‍රියාමාර්ග ඇතුලේ සමහර වෙලාවට අපි හිතමු පාස්කු ප්‍රහාරය වගේ ප්‍රහාරයක් සිදු වුණාම සමහර වෙලාවට ඒ විමර්ශන වලට දීර්ඝ කාලයක් ගත වෙනවා. සහ ඒ තොරතුරු අනාවරණය කරගෙන සමහර ත්‍රස්තවාදී සහ ත්‍රස්තවාදී ක්‍රියාවකට යොමු වෙච්ච කෙනෙක් ගරු අධිකරණ නැමැතුමනේ අහපු ගමන් උත්තරයක් දෙන්නේ නැහනේ. අද දඩුවම් දෙන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඔවුන්ගේ තොරතුරු අනාවරණය කර ගැනීම වෙනුවෙන් දීර්ඝ කාලයක් ගත කරන්න වෙනවා. ඒකට මේ සංශෝධන ඔබතුමාලා ඒ දීර්ඝ කාලය අපිට බලපාන්න පුළුවන් සාධකත් එක්ක කිරලා මැනලා අරගත්ත සංශෝධන නෙමෙයි. අනිවාර්යයෙන්ම මම දැන් ඇත්ත වශයෙන්ම මේකෙන් අදහස් කරන්නේ අවුරුද්දක් කියපු ගමන් එයාව නිදහස් කරන්න ඕන කියලා. අවුරුද්දකින් පස්සේ අධිකරණයට යන්න පුළුවන්. එතකොට උන්ට සාක්ෂි තියෙනවා නම් අධිකරණයට ඉල්ලලා තව දුරටත් රඳවා ගන්න පුළුවන්. මේක විශාල විවේචනයක් තියෙනවා අධිකරණයේ මැදිහත් වීමකින් තොරව. මිනිස්සුන්ව තියාගෙන ඉන්නවා කියන එක. මම එක උදාහරණයක් කියන්නම්. එක දැන් ළඟදී අපි අධිකරු ජනාධිපතිතුමාට මම ඉල්ලීමක් කරා 78 පනත යටතේ තියෙනවා උපදේශක මණ්ඩලයක් පත් කිරීම සඳහා හැකියාවක් තියෙනවා කියලා. අපි අශෝක සිල්වා මැතිතුමාගේ යටතේ උපදේශක මණ්ඩලයක් පත් කරා. ඒකෙදි දීර්ඝ කාලිනව නඩු දාන්න නැතුව ඇතුලේ තියාගෙන ඉන්න මිනිස්සුන්ට උන්ට ඉදිරිපත් කරාම උන්ට පුළුවන් පොලිසියයි නීතිපති දෙපාර්තමේන්තුවයි ඔවුන්වයි කැඳවලා ඇයි මේකට නඩු දාන්න නැත්තේ කියලා හොයලා බලන්න. එකක තිබුණා එක ළමයෙක්ව ගෙනාව අවුරුදු 13ක් ඇතුලේ අවුරුදු 19 දී එතුමා ඒ ළමයා වරන් තියෙන්නේ අවුරුදු 32 වෙනකන් ඇතුලේ. එතකොට ඒ කියන්නේ නඩු දාන්න නැතුව දෙමළ ළමෙක් දැන් ඇතුලේ විතරක් නෙවෙයි ඒ ළමයා ඇතුලේ ඉන්නවද කියලා TID එකට අමතකත් වෙලා. දැන් ප්‍රොසෙෂන් කමිෂන් එකෙන් තමයි ඇතුලට දැම්මේ. ඉතින් මේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් මේ දෙක අතර අර මුලින් කියවා හා සමානයි. මේ දෙක අතර යම් සම්තුලනයක් වෙන්නට ඕන. ජාත්‍යන්තර ප්‍රජාවත් මේක ඉල්ලනවා. ඉතින් ඒ හින්දා මේ පිළිබඳ අපි නිකන් එක පාටම ඇවිල්ලා දේශපාලන වශයෙන් කරපු දෙයක් නෙවෙයි. මේක ආරක්ෂක ලේකම්තුමාගේ නායකත්වයේ යටතේ නිලධාරී මණ්ඩලයකින් සාකච්ඡා කරලා කියන්නේ ආරක්ෂක අංශ ඊට පස්සේ අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු ඒ අංශ ඒ අරුණාම නීතිඥවරු සහ නීතිපතිතුමාගේ නියෝජිතයෝ එකතු වෙලා වෙනම ඒක සලකා බැලුවා. ඊට පස්සේ ඔවුන්ගේ දේවල් අරගෙන වෙනම කැබිනට් අනිකමිටුවක් පත් කරා 7 දෙනෙකින් යුක්තව. ඒ කැබිනට් අනුකමිටුවේ හිටියා උදයගම් මම්පිල මැතිතුමා, දලස් සලහපෙරු මැතිතුමා, දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, මම ඒක සභාපති හැටියට කටයුතු කරේ මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා. ඒ ඔක්කොම සලකලා බලලා බැලන්ස් එකක් හැටියට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේක පාට මේ උඩින් ආපු එකක් නෙවෙයි. ශාල ක්‍රියාපටිපාටියක් පිටිපස්සේ මාස 7ක් 8ක් විතර අපි දිගටම ක්‍රියා කරලා යම් තැනකට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔබ කියන ඕක අනිත් පැත්තෙන් කියන්නේ මේක ඇති වෙනසක් නෑ. මේ ඔක්කොම බොරු තිබුණු දේවල් තමයි තියෙන්නේ කියලා. ඉතින් අපිට දෙපැත්තෙම යනවා විවේචන. ඔව් මේක කොහොමදත් තිබුණු දේවල්. මේකේ මොකද්ද තියෙන්නේ අලුත් එක අවුරුද්දක් මිනිස්සුන්ව තියාගෙන ඉන්න පුළුවන්ද කිසිම හේතුවක් නැතුව කියන එක. ඉතින් ඒකෙන් අනිත් පැත්ත තමයි අධිකරණයට දැන් එක්කෙනෙක් චෝදනා කරනවා. තව එක්කෙනෙක් නෑ කියනවා. ඉතින් චෝදනා කරන අයට බලය දීලා තියෙනවා ඔක කාලයක් තියාගන්න. ඒක තියා අධිකරණය වැදගත් වෙන්නේ. දැන් මෙයා චෝදනා කරනකොට මෙයා නෑ කියනකොට මේ දෙකේ කෝකද පිළිගන්න පුළුවන් කියන තැනට තමයි අධිකරණය. ඒකනේ අධිකරණය කියලා කියන්නේ. නැත්නම් අධිකරණයක් නෑනේ. ඒ හින්දා අධිකරණයට ප්‍රවේශයක් ලබා දීම කියලා කියන්නේ උසස් වැදගත් සමාජයක සාධනීය ලක්ෂණයක්. ඒක ප්‍රෝග්‍රෙසිව් ලක්ෂණයක්. ඒකෙන් අදහස් කරන්නේ නෑ ඕනෑම අධිකරණයකට ගිහිල්ලා මේ මිනිස්සයාට මෙහෙම තියෙනවා අපි තව දුරටත් මේව කරනවා මේ සාක්ෂි තියෙනවා කියලා කිව්වනම් ඒ සාක්ෂි පැහැදිලිව බැලු බැලමට සනාථ කරගත හැකි නම් කිසිම අධිකරණයක් තියාගන්නේ නැහනේ මේ නිදහස් කරන්නේ නැහනේ ඒකට අවස්ථාව දෙයි බෑ කියන්නේ නැහනේ ඒ වගේ මේ දෙක අතර
සම්මිශ්‍රණයක් තමයි මේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක යහපතක් වෙන්නේ. අනිවාර්යයෙන්ම හොඳක් වෙනවා. හරි. දැන් මේකෙන් එහාට අපි යමු මේ ගරු අධිකරණ ඇමතුමනේ අපිට තියෙන කාලෙත් එක්ක මේ ඔබතුමාලා දැන් අලුතින් සංශෝධන ගෙනවා වගේම දැන් ත්‍රස්තවාදී වැළැක්වීම පන්ත සඳහා සංශෝධන ගෙනවනේ. ඒ වගේම තමයි ඔබතුමාලා දැන් අර పూర్වෙහි සඳහන් කළා ආමාත්‍ය ධුරේ බාර ගන්නකොට ඔබතුමා මේ මැදිරියට මේවලා කිව්වා නෑ මේ වෙනකොට නඩු ඉක්මන් කිරීම වෙනුවෙන් යම් ක්‍රියාවලියක් ඔබතුමාලා සකස් කරනවා කියලා. දැන් ඔබතුමාලා ඒ ක්‍රියාවලිය සකස් කරලා මේ වෙනකොට ක්‍රියාත්මක කරලා යනවද? ඒ කියන්නේ ගොඩ ගැහිලා තිබ්බ නඩු ටික දැන් අඩු වෙලා තියෙනවද? නෑ ඒක එකපාරට අඩුවීමක් වෙන්නේ නෑ. නමුත් යම් වෙනසක් වෙලා තියෙනවා. හොඳ ප්‍රවේශයක් අරන් තියෙනවා. මම දන්නේ ඔබට මට මතකද කියලා මම පටන් ගත්ත ගමන්ම පංචවිධ ක්‍රමවේදයක් අපි සකස් කරා. උසාවි ප්‍රමාණය වැඩි කිරීම, නඩුකාරවරු වැඩි කිරීම, ඊට පස්සේ ඩිජිටල්කරණය, නීති සංශෝධනය කිරීම සහ අනුබද්ධ ආයතනවල ධාරිතාවය වැඩි කිරීම. මේ සියල්ල එක හා සමානව සිද්ධ වෙනවා. මගෙන් ආපස්සට හැරිලා බැලුවොත් පහුගිය මාස 18ක කාලය තුල ඔබ කරපු ප්‍රමාණය පිළිබඳ සෑහීමට පත් වෙනවා. ඔව් අනිවාර්යයෙන්ම සෑහීමට පත් වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මම කිව්ව මුලින් කියපු ආකාරයට ධාරිතාවය ප්‍රායෝගිකව දෙගුණයක් වෙලා තියෙනවා. කොට් ඔෆ් අපීල් එකේ අභියාචනාධිකරණයේ ධාරිතාවය දෙගුණයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ නඩු ඉස්සරහපු ප්‍රමාණයට සාපේක්ෂව දෙගුණයක් වේගයකින් නඩුව එනවා. ඒ තාම ප්‍රශස්ත මට්ටමේ ඉන්නවා කියලා මම කියන්නේ නෑ. තව යන්න ඉඩ තියෙනවා. ප්‍රථම වතාවට ලංකා ඉතිහාසයේ 1947න් පස්සේ වැට්ටිම ප්‍රමාණයක් අධිකරණයට බඳවා ගැනීම ගිය දෙසැම්බර් මාසයේදී අපි කරා 47 දෙනෙක් මයිනර් ජුඩිෂියරි එකට බඳවා ගත්තා. ඔවුන්ව දැන් ඩිප්ලොයි කරගෙන යනවා. අලුතින් තවත් විශේෂ අවසරයක් ඇතුව අපි තවත් 50ක් 60ක් විතර ජූනි මාසයේදී බඳවා ගන්නවා. මේ අධිකරණයට මෙච්චර බඳවා ගැනීම කවදාවත් වෙලා තිබුණේ නැහැ. දැන් මම කිව්වා මට ඕන කියලා මේක ඩබල් කරගන්න. දැනට අපිට 35ක විතර ඉලක්කයක් සකස් කරලා තියෙනවා මේ කොවිඩ් තත්ත්වය තුලත්. මේ රජය තාමත්ම කැපවීමෙන් ජනාධිපතිතුමාගේ කතාවෙත් ඔබ දකින්න ඇති 18 වෙනිදා කිව්වා අධිකරණයේ ස්වාධීනත්වය කියලා කියන්නේ නිකන් වචනයකට සීමා කරන්නේ නැතුව ප්‍රායෝගිකව මිනිස්සුන්ට තමන්ගේ දේවල් ඉෂ්ට කරගන්න හැකියාව. ඒක සිද්ධ වෙලා යනවා. නීති විශාල ප්‍රමාණයක් සංශෝධනය වෙනවා. දැන් හෙට වෙනකොට හෙට පාර්ලිමේන්තුව ගත්තම මගේ 54ක් ඉදිරිපත් වෙනවා. මේවා මිටිස්සලේම ඔච්චර ඉක්මනට වෙලා මොනවද මේ 50? අපරාධ නඩු විධාන සංවිධාන පනත අපි සංශෝධනය කරනවා. බිම්බෝම සහනන් කිරීමේ පනත සංශෝධනය කරනවා. සිවිල් නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කරනවා. ඒත් එක්කම අධිකරණ සංවිධාන පනත සංශෝධනය කළා අපරාධ නඩු ඇසීම සඳහා පූර්ව නඩු විභාගය කියන සංකල්පය ඇති කරනවා. විශාල වැඩ කොටසක් වෙලා තියෙනවා. මම හිතනවා නීතිඥ ප්‍රජාව සහ නීතිය පිළිබඳව දන්න අයගේ ලොකු ඇගයීමක් එකට තියෙනවා. ඒක හැමෝම දන්න දෙයක් නෙවෙයි. නමුත් ඒක වෙනසක් වෙලා තියෙනවා. අපි දන්නවා මේ කොවිඩ් අතරතුරත් ඔන්ලයින් නඩුව අහන්න මම පනතක් ගෙනාවා. ලෝකයේ වගේ පනත් ගෙනාපු රටවල් 5-4 අපි ඉන්නවා. ඒක හින්දා කොවිඩ් අතරතුරත් ශ්‍රේෂ්ඨාධිකරණයේ කොට් ඔෆ් අපීල් එකයි බේල් ගන්න නඩුයි ක්‍රියාත්මක වුණා. ගිය සතියේ මම දැක්කා ත්‍රිකුණාමලයේ දිසාධිකරණයේ ඇමරිකාවේ ඉඳලා සාක්ෂිකරුවෙකු සාක්ෂි දෙනවා මේ ඔන්ලයින් හරහා. ඉතින් මේකට අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙනවා. ඒ කියන්නේ තාක්ෂණික භාවිතාව මේ වෙලාවේ අධිකරණ සිද්ධ වෙනවා. අධිකරණ සිද්ධ වෙනවා. ප්‍රධාන භාවිතාවය අපි මම පටන් අරන් මාස 2කින් ප්‍රසම්පාදනය ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගෙන පටන් ගත්තා. ඉතින් ඒක තා සංකීර්ණ ප්‍රසම්පාදනයක් මේ අධිකරණ පද්ධතිය ඩිජිටල් කරණය කිරීම අධිකරණ 100ක් ආවරණය වන පරිදි ඒක දැන් අවසාන අදියරට පැමිණලා තියෙනවා. අපි හිතනවා ප්‍රසම්පාදනය ප්‍රදානය කරාට පස්සේ අපිට පුළුවන් වෙයි කියලා තව මාස 6කින් විතර ඒ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. සමහර වෙලාවට එතනින් මෙපිට పూర్ව හේත් ඔබතුමාත් එක්ක සඳහන් කළා මේ කතා කළා මේ මැදිරියේදීම සමහරලාට දැන් ඔබතුමාලා සංශෝධන සිද්ධ කරගෙන යන අතරතුර යුරෝපයේ අධිකරණවල භාවිතාව අපි කියන්නේ හරි සුහදශීලී. අපි හිතන මේ අපේ රටේ භාවිතා වෙන අධිකරණ පද්ධතිය උත්තමයාගේ තැන තියලා සමහරලාට විනිසුරුවරයා එහෙම භාවිතාවක් වෙන්නේ නැහැ. සමහරලාට මට පුළුවන්කම තියෙනවා විනිසුරුවරයාත් එක්ක කතා කරන්න සහ අදහස් හුමාරු කරගන්න. ඔහුමගේ ඍජුව ප්‍රශ්න කරන තැන අපි දකිනවා YouTube එකේ ගියපුවාම සමාජ මාධ්‍ය තුල අපි සංසාරන. හැබැයි මේ කියන සුහදතාවය සමහරලාට අර විත්තිකූඩුවේ ඉන්න විත්තිකරුවයි විනිසුරුවරයයි අතර තියෙන දුරස්ත භාවය අවම කරගෙන අර මේ තියෙන ක්‍රමවේදී වෙනස් කිරීම වෙනුවෙන් පරිවර්තනය කිරීම වෙනුවෙන් ඔබතුමාලගේ ප්‍රවේශයක් නැද්ද?
අද අපි පූර්ව නඩු විභාගය කියලා එකක් සහ පූර්ව නඩු විභාග අධිකරණ කියන එකක් දානවා. ඒකේ එහෙම තමයි වෙන්නේ. ඒකේ උඩින් ඉඳගෙන නෙවෙයි ඉන්නේ. ඒකේ අර නිකන් මීටින් එකක් වගේ. මෙතුමා මේ වාඩි වෙනවා දෙපැත්තෙම දෙගොල්ලෝ ඉන්නවා. නඩුව පිළිබඳව කතා කරලා බලනවා. නඩුවේ තියෙන සාක්ෂි පිළිබඳව සකස් කරලා බලනවා. විසඳන්න පුළුවන්ද කියලා උත්සාහ කරනවා. බැරි නම් විතරයි නඩුවට දාන්නේ. නඩුවට දානකොට ඒ අවශ්‍ය දේවල් ඔක්කොම සකස් කරලා නඩුව අහන විනිශ්චයකාරතුමාට අර සර්ජන් කෙනෙක් වගේ ඔපරේට් කරන්න තමයි දෙන්නේ. දැන් ඒක සම්පූර්ණයෙන්ම පැරඩයිම් ෂිෆ්ට් එකක්. ඒක වුණොත් එහෙම. ඒ කියන්නේ දැන් අපි කියමු සර්ජන් ඇවිල්ලා ප්‍රෙෂර් එක ටෙස්ට් කරලා මාරක ටෙස්ට් කරලා ඔක්කොම කිව්වොත් එයාගේ කාලේ නාස්ති වෙලා වැදගත් වැඩේ කරන්න බෑ. අපි පූර්ව නඩු විභාගයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ඔක්කොම ප්‍රෙෂර් එක චෙක් කරලා ඩයබටිස් තියෙනවද කියලා බලලා ඇලර්ජි තියෙනවද කියලා බලලා නිර්වින්දනය කරලා සර්ජන්ට දෙනවා ඔපරේට් කරන්න. ඒ වගේ දෙයක් තමයි මේකේ සිද්ධ වෙන්නේ. අනිත් දියුණු රටවල් වල ඒක වෙලා තියෙනවා. අපි ඒක හෙට අපරාධ නඩු විධාන සංග්‍රහයට වෙනස්කම් කරනවා. ඉදිරියේදී ඉක්මනටම සිවිල් නඩු විධාන සංග්‍රහයට කරනවා. ප්‍රායෝගික කළ හැකි සියල්ල මට කරන්න පුළුවන්. නමුත් ඔබතුමා කියපු එක. ඒ කියන්නේ පැරඩයිම් ෂිෆ්ට් එක. ඒ කියන්නේ ආකල්පමය වෙනස මට ඇති කරන්න බෑ. ඒක විනිශ්චයකාරතුමන්ලා අපේ නීතිඥ ප්‍රජාව සියලු දෙනා එකතු වෙලා ඒක ආකල්පමය වෙනස ඇති කරගන්නට ඕන. අපිට මේක කරන්න ඕනේ කළ හැකි කියන විශ්වාසය තියාගෙන. නමුත් ප්‍රායෝගිකව අධිකරණ ඇමතිවරයෙකුට කරන්න පුළුවන් දේවල් සියල්ලම වගේ අපි හිතුවාටත් වඩා වේගයෙන් කරලා තියෙනවා. සමහරවිට යුක්තිය පසින් කාර්යසීමා කාර්ය ඇතුලේ අර තාමත් යතුරු ලීනේ භාවිත වෙනවා. හැබැයි ලෝකේ සමහරලාට දියුණු තාක්ෂණයේ භාවිත කරන තැන් දකිනවා අධිකරණ ක්‍රියාවලිය ඇතුලේ. සමහරලාට යතුරු ලියන කෙනාට වචනයක් අකුරක් වැරදුනොත් ඒක තමයි එතන ස්ථානගත වෙන්නේ. හැබැයි පටිගත වුණොත් එහෙම සමහරලාට ඒක වෙනස් පටිගත කිරීම දැනුත් වෙනවා. පටිගත කිරීම කොළඹ විසාවි වල සමහරේ වෙනවා. දැන් මට කිව්වා මේ මහියංගනේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඒ කටයුතු කරන ලඝු ලේඛිකාව Google voice recorder එකක් use කරගෙන මේ ඒ වෙලාවෙම ටයිප් කරනවා කියලා. ඉතින් ඒක ඒ තමන්ගේ ඇප්ලිකේෂන් එකේ උඩ තමයි තියෙන්නේ. දැන් අපි කොළඹ සමහර අධිකරණවල මම හිතනවා තරුණ විනිශ්චයකාරවරුන්ගේ ලොකු උනන්දුවක් තියෙනවා තාක්ෂණය උපයෝග කරගන්න වෙනසක් කරන්න. මට ලොකු මම සුබවාදීව මේ දිහා බලන්නේ. මොන බාධක ආවත් මට හිතෙනවා යම් ප්‍රාමාණාත්මක වෙනසක් වෙන්න ඉඩ තියෙනවා. නීතිඥවරුන් එක දිහා බලන්නට ඕන. සමහර වෙලාවට වැරදි අදහසක් කීප දෙනෙක් තුල පොදුවේ නීතිඥ සංගමය හා නීතිඥ ප්‍රජාව අපිට උඟක් උදව් කරනවා. සමුත් සමහර අයට තියෙනවා මේ ඉක්මනට නඩුව ඇහුවොත් එහෙම අපිට ගතමනාව නැති වෙයි කියලා. ඒක වැරදි මතයක්. එහෙනම් දියුණු රටවල් වල නීතිඥවරු ඉන්න බෑ. එහෙනම් වඩා හොඳින් නඩුව අහලා ඉක්මනට නඩුව ඉවර වෙනකොට මේ නීතිය පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා. වැඩි මිනිස්සු නඩු කියන්න පටන් ගන්නවා. Tamanටත් තමන්ගේ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි සාධනීය ලෙස මේ දිහා බලලා වෙනසක් කරන්නට ඕන. මොකද අපි ඉන්න අංකය තාමත්ම පහලින් enforcing contract කියලා දර්ශකයක් තියෙනවා. ඒ කියන්නේ ගිවිසුමක් මත ගැටලුවක් පැන නැගුණොත් එය අධිකරණයට ගිහිල්ලා විසඳා ගැනීමට යන කාලය කියන දර්ශකයක් තියෙනවා. ඒ දර්ශකය අපි ඉන්නේ රටවල් 189කින් ඒකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ 167 වන ස්ථානයේ. ඊට වඩා පල්ලෙහාට යන්න බෑ. ඉතින් අපි සියලු දෙනාටම මේක හරි දැන් අපේ උසාවි පද්ධතිය ගත්තනම් ඔවුන්ගේ ස්වාධීනත්වය අතින් අපි ඉතා හොඳ තැනක ඉන්නවා. කිසිම බයන්සකෙන් තොරව දැන් ඔබතුමා දන්නවා මේ අපි ඔක්කොම කියනවා. ඒ අතරතුරදී ඊයේත් නඩු තීන්දුව දුන්නා අසත්ශාලිගේ නඩුව ගත්තම ඉතින් ඒගොල්ලෝ නිශ්චකාරවරු බලන්නේ නැහැ කවුද කියලා. ඒ පැත්තට දෙනවා මේ පැත්තට දෙනවා අගමැතිතුමා ඉදිරිපත් කරපු යම් පනතකට සුප්‍රීම කෝට් එකේ නැවතුවා. ඉතින් ඒ ස්වාධීනත්වය පිළිබඳ ගැටලුවක් නැහැ. නමුත් කාර්යක්ෂමතාවය පිළිබඳව කාර්යශූරභාවය පිළිබඳව ඔබතුමා කියන කාලයගත වීම පිළිබඳව ගැටලුව අපිට තියෙනවනේ. ඒක නෑ කියන්න බෑ. ඉතින් ඒක වෙනස් කර ගැනීම අපි හැමෝගෙම යුතුයකමක්. අපි කියනවා ස්ටේක් හෝල්ඩර්ස්ලා කියලා මේකේ කටුම් කොටස්කාරයෝ සියලු දෙනාම එකතු වෙලා මේක කරන්න ඕනේ. මේක දැන් සමහර වෙලාවට ඒ සියලු දෙනාම එකතු වෙලා කරන්න ඕන කියන කාරණේ සම්බන්ධයෙන් දැන් කෘෂිකර්ම ප්‍රතිපත්තිය ගත්තාම ජනාධිපතිතුමා සඳහන් කළා මට සෞඛ්‍ය මේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් මට සැලකිය යුතු දායකත්වයක් ලැබුණේ නෑ මේ මගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරගන්න කියලා. දැන් ඔබතුමා මේ පරිවර්තනය කරගෙන යන්න උත්සාහ කරනවා. සහ මේ පරිවර්තනයන් තුළ අවසාන ඉලක්කයක් ඔබතුමා දකිනවා. දැන් ඒවා කරන්න ඔබතුමාට අමාත්‍යාංශයෙන්
ඔය කියන සහාය ලැබෙනවද? අනෙක් පැත්තේ සහාය ලැබෙනවා වගේ මුදල් තියෙනවද ඔබතුමාලට ඔය කරන්නේ? ඔව් මම ඒක පැහැදිලිවම කියන්න ඕනේ. මගේ අමාත්‍යාංශය ඉන්න අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු ඒ කට්ටිය අති විශිෂ්ට ගෲප් එකක්. මට නේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි සියලු දෙනාම ප්‍රයිවට් සෙක්ටර් එකක වගේ වැඩ කරන්නේ. සමහර නිලධාරීන් මට ඊමේල් එවනවා, WhatsApp එවනවා මම බලනකොට රෑ 2:00යි පුදුම කැපවීමකින් දැන් අපි ගිය සතියේ මම ජැෆ්නා ගියා 500ක් විතර කට්ටියක් සම්බන්ධ වුණා. දැන් ඒක තමයි. හොඳ ඉලක්කයක් දුන්නොත් උන්ට අපි ඒ දිය යුතු අභිමානය ලබා දුන්නොත් ටීම් වර්ක් එකක් වුණත් ඒක කරන්න බැරි කමක් නැහැ. ඌ මගේ නිලධාරීන් පිළිබඳව මට තියෙන්නේ තාමත්ම ලොකු තෘප්තියක්. ශාල වශයෙන් මහන්සි වෙලා වැඩ කරන විශිෂ්ට ගණයේ කණ්ඩායමක් අපේ අමාත්‍යාංශයේ ඉන්නවා කියන එක. ඒ කියන්නේ ඔබතුමාගේ ඉලක්කය සම්පූර්ණ කරගන්න ඔබතුමාට හැකියාව ලැබෙයි. මම යන්න කැමතියි මේ අවසන් විනාඩි කිහිපෙන්න දැන් ඔබතුමාලා උතුරට ගියානේ යුක්තිර ප්‍රවේශයක් වෙනුවෙන්. ඔවුන්ගේ දැන් බොහෝ වෙලාවට සමහරලාට මේ පළුදු වෙච්ච තැන් යලි පිළිසකර කරනකොට සමහරලාට අර තිබ්බ තැනම තියෙන තත්වයට ඒක පරිවර්තනය කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ කැලැල්ලේ යම් ආකාරයක දෙයක් ඉතුරු වෙන්න පුළුවන්. එහෙම ඉතුරු වෙන තැනකටත් ඔබතුමාලා යම් ආකාරයක පිළියමක් යොදනවා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් අලිසබ්‍රි මැතිතුමනේ යුක්තියට ප්‍රවේශයක් කරහා ඒ පළුදු වෙච්ච හිත් සහ අහිමි වෙච්ච දේවල් ලබා දෙන්න ඔබතුමාලා මේ වෙනකොට අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොකක්ද? ප්‍රධාන වශයෙන් අපිට කරුණු රාශියක් තියෙනවා. පළවෙනි එක තමයි උන්ට හිතෙන්නට ඕන මේ රටේ ඉන්න ආණ්ඩුව උන් පිළිබඳව සලකනවා කියලා ක්‍රමවේදයක් පිළිබඳව විශ්වාසයක්. ඉතින් ඒක තමයි අපි කරේ. තමන්ගේ ගෙදරට ඇවිල්ලා තමන්ගේ පාමුලට ඇවිල්ලා මේ කරන්න පුළුවන් කිව්වොත් උන්ට විශ්වාසයක් ඇති වෙනවා. අපි පිළිබඳව සැලකීමක් තියෙනවා. දෙවන්න තමයි අර අපි කිව්ව පාර අතුරුදහන් වූවන් පිළිබඳව ප්‍රශ්නය. ඒක තාමත්ම බරපතල, තාමත්ම සංකීර්ණ සහ තාමත්ම සංවේදී ප්‍රශ්නයක්. කිසිම දෙමාපියෙකුට කැමති නෑ පිළිගන්න තමන්ගේ දරුවා අන්තරා වෙලා මැරිලයි කියලා. ඉතින් ඒක තා සංවේදීව වෙලාව අරගෙන වෙනම කමිටු දාලා උන් කතා කරලා උන්ට සාකච්ඡා කරලා උන්ට ඒක තේරුම් කරලා දීලා උන්ට යම් වන්දි මුදලක් දීලා සහ තව දුරටත් අවශ්‍ය නම් උන්ට වෛද්‍යමය වශයෙන් උපදෙස් ලබා දීලා මනෝවෛද්‍යමය උපදෙස් ලබා දීලා කළ යුතු තාමත්ම සංකීර්ණ ක්‍රියාපටිපාටියක්. ඔය දැන් ඕක කාලයක් තිස්සේ කරනවානේ අපි දැන් කරලා නෑ මොකක්වත්. ඒ කියන්නේ පහුගිය ආණ්ඩු කාලෙත් එහෙම දැම්මනේ සංහිඳියාව පිළිබඳ කමිටු දැම්මා වෙනම ආයතනයක් පිටව හිටපු ජනාධිපතිනියගේ මූලිකත්වයෙන්. ඒ කියන්නේ ඒ ප්‍රවේශය ඇතුළත දැන් ඔබතුමාලට මෙතනින් එහාට අදගෙන යන්න පුළුවන් වෙන තත්වයකට උන් ගොඩනගලා තිබුණ නැද්ද ඔය ක්‍රමවේදය? ආයතන ටික තිබුණා නමුත් එහෙම ලොකු ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. උදාහරණයක් හැටියට දැන් අතුරුදහන් වූවන්ගේ කාර්යාංශයේ 7 දෙනෙක් ඉන්නවා. තව 42 දෙනෙක් විතර සේවය කරනවා. දැන් ඔය ඒකේ ඉන්න අයට වාඩි වෙලා 7 දෙනා වාඩි වෙලා 5000ක් විතර මිනිසුන්ට කතා කරන්න ගියොත් එහෙම තව අවුරුදු 40ක් විතර කියයි. ඒකට අලුත් ක්‍රමවේදයක් හොයාගන්න ඕනේ. අපි උකට යෝජනා කරේ ඒ සඳහා හැකියාව තියෙන වෙනම පැනල් 25ක් විතර හදලා උන් එතනට යවලා උන්ට කතා කරන්න. පහුගිය දවස් 5ට විතරක් අපිට පුළුවන් වුණා කේසස් 400ක් විතර ඉවර කරන්න. දැන් ඒක මුළු අවුරුදු 5ටමත් කරලා තිබුණේ නැහැ. ඉතින් ඒ වගේ මේ අලුත් විදියට හිතන්නට ඕන. ඒ සාමාන්‍ය සම්ප්‍රදායට කරන්න ගියොත් ඒ 7 දෙනා ඇවිල්ලා මේක විසඳන්න ගියොත් එහෙම මගේ ගණන් බැලින්ම අනුව අවුරුදු 75ක් විතරයි. එහෙම නෙවෙයි. අපි බලන්නේ මේ කෙටි කාලීනව අවුරුදු 2කින් මේක විසඳ ගන්න වෙනම ක්‍රමයක්. ඉතින් අලුත් විදියට අපි හිතලා තියෙනවා. අපිට මුදල් ලබා දීලා තියෙනවා ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සඳහා බලය ලබා දීලා තියෙනවා. අපි තාමත්ම කැපවීමෙන් මේක කරනවා. කියන්නේ අවුරුදු 2ක ඔබතුමාලට විසඳ ගන්න පුළුවන් වෙයි. විසඳ ගන්නවා කියන එකනේ. ඉතින් අපිට පුළුවන් සීමාව තුළ. ඉතින් ඒක විසඳනවද නැද්ද කියන එක දැන් අපි අම්ම කෙනෙක් ඇවිල්ලා දැන් මම 5 දෙනෙකුට කතා කරා. මේ 5 දෙනෙකුට කතා කරාම මේ 5 දෙනාගේම දරුවෝ නැති වෙලා කියන එක තමයි කියන්නේ අතුරුදහන් වුණා කියලා. දැන් මම කතා කරලා අහනකොට 5 දෙනාම කිව්වේ අවුරුදු 16 දී හෝ 17 දී ඒ දරුවන්ව LTT සංවිධානය පැහැරගෙන ගියා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කියන්නේ ඉයක්කම් කියලා සංවිධානය කියලා කියන්නේ. ඒකට පැහැරගෙන ගියා. ඊට පස්සේ මම අහුවා ඒගොල්ලෝ ඊට පස්සේ සම්බන්ධ වුණා. ඔව් සම්බන්ධ වුණා කියලා. ඒ කියන්නේ යුද්ධෙදි තමයි ඒගොල්ලෝ ඒ ළමයි යුද්ධයට බැඳිලා LTT එකට බැඳිලා යුද්ධ කරලා තියෙන්නේ. ප්‍රමාණයක්. ඉතින් ඔවුන් කියන්නේ මට දරුවෝ වුණේ කියලා. ඉතින් අපිට දරුවෝ දෙන්න බෑනේ. ඉතින් මට ඒක එහෙම කියන්නත් බෑනේ. නමුත් ඒකට අපි විසඳුමක් හැටියට හොයන්නට ඕන. මේක ඉතා සංවේදී ප්‍රශ්නයක්. මේක අර දෝංගාලා විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් තවුන්ට හුම්කන් දීලා ඌන්ට ඒත්තු ගන්නවන්න කියන්න මං කිව්වා ඌන්ට. දැන් ඔබතුමියගේ දරුවා මේ නැති වෙලා තියෙන ආකාරයට මට දෙමළ කතා කරන්න පුළුවන් හින්දා ඔබතුමිය දන්නවද ලංකාවේ
4500කට වැඩි ප්‍රමාණයක් මිසිං ඉන් ඇක්ෂන් කියන්නේ අතුරුදහන් වෙලා තියෙනවා. නමුත් ඔවුන් හමුදාවට සම්බන්ධ හින්දා සහ හමුදාවේ මේ නිලයක් දරපු හින්දා අංකයක් තියෙන හින්දා DNT එකක් තියෙන හින්දා ඒක උන්න එම ප්‍රකාශ කරලා අවශ්‍ය හානිය ලබා දීලා තියෙනවා. ඉතින් මේකෙත් නොකිය කිව්වේ වෙන්න ඇත්තේ යුද්ධෙදී නැති වුණා කියන එක. ඒක මම කිව්වේ 5 දෙනෙක්. ඒකේ අවම වශයෙන් මම හිතනවා අවම වශයෙන් අපේ හමුදාවේ 4000 5000ක් අතර ප්‍රමාණයක් අතුරුදහන් වුණා නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ අතුරුදහන්. ඒක විසඳ ගන්නට ඕන. ඒකත් එක්ක ඒ අතරතුරදී ඕනෑම යුද්ධයකට මැදිහත් වුණාම යම් ප්‍රමාණයක සාමාන්‍ය මිනිස්සුනුත් අතුරුදහන් වෙනවා යුද්ධයට මැදිහත් වෙලා. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් කටයුතු කරන්නට ඕනේ. අපි බලාපොරොත්තු වෙන්නේ අඩු ගානේ මේ කම්ප්ලේන්ස් ටික සම්පූර්ණයෙන්ම අහලා ඉවර කරලා දාන්න. ඔබතුමාට සමහර වෙලාවට මේ වෙනුවෙන් අපි අපේ ඉතිහාස භාවිතාව ඇතුලේ ලක්ෂ්මන් කදර ගවර්නමන්තුමා මේ ප්‍රවේශයන් ගත්ත දේශපාලන භාවිතාව ඇතුලේ ජාතික සමගිය ගොඩනැගීම සහ ඒ මැදිහත් වීම වෙනුවෙන් ඔබතුමාටත් මේ අමාත්‍යාංශ තුලේ ලබා දීලා තියෙන වගකීම සහ භාෂා භාවිතය මේ සියල්ල එක්ක ඔබතුමාට මේ ප්‍රවේශය අරගෙන හොඳට ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම දැක්කා ඔබතුමාගේ උතුරේ ප්‍රවේශයන් ඇතුලේ ජනතාවගේ ඉහළ ප්‍රසාදයක් තිබුණා. විය යුත්තේ එයයි අපිට සමහරවල් දීර්ඝ කාලයක් තව අවුරුදු 3ක් තියෙනවානේ. ඒ 3 ඇතුලේ අපිට ඒ ඉලක්කයන් සම්පූර්ණ කර ගැනීම 100%ක් නොවුනත් ප්‍රශස්ත මට්ටමකට ඒ පරිවර්තනය කරගන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබෙයි. මේ අවසන් විනාඩි කිහිපෙ මේ ප්‍රශ්න ටික අහන්න ඕන. නිදහස් දවසේ රංජන රාමනායක ගරු මන්ත්‍රීතුමාට මේ හිටපු මන්ත්‍රීතුමාට ලැබෙයි කියලා හිතුවා නිදහස. ඒ දුන්නේ නැත්තේ? ඒක ජනාධිපතිතුමා හිතනවා අහන්න ඕනේ. මම හිතුවා ඔබතුමාගේ උත්තරේ ඕක වෙන්නේ නැති කියලා. අධිකරණ ඇමතිතුමාට ඒ ගැන කතා කරන්න පැහැදිලි කරන දෙයක් ඇත්තෙම නැද්ද? නෑ. අධිකරණ ඇමතිතුමාට ජනාධිපතිතුමා ඒ නියෝගයක් දුන්නම් ක්‍රියාත්මක කිරීම තමයි තියෙන්නේ. ඔබතුමාගේ විමසීමක් කළා නැද්ද? රංජන රාමනායක මහත්තයා සම්බන්ධයෙන් නෑ කරලා නෑ. සාමාන්‍යයෙන් විමසන්නේ බරපතල ගණයේ අපරාධ ඒ කියන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් එහෙම නැත්නම් මරණීය දණ්ඩනයක් නියම කරන අයව නිදහස් කරනකොට තමයි මගේ අධිකරණ අමාත්‍යවරයාගේත් අදහස විමසන්නේ. ඔබතුමා මේ නීතිඥවරයෙක් නීති අලගිය තැන් මුලගිය තැන් වැලගිය තැන් හැමතැනක්ම දන්නවනේ. ඉතින් බොහෝ දෙනෙක් කියන කාරණාව තමයි අනෙක් අයට එහෙම දෙන්න පුළුවන් කමක් තියෙනවා. රංජන රාමනායක මහත්තයාට දෙන්න බැරි ඇයි? උසාවියට අධිකරණයට අපහාස කිරීමම යම් තැනක එතුමාට බාධාවක් වෙලා තියෙනවද මේ නිදහස දෙන්න කියන කාරණා සම්බන්ධයෙන් යම් තැනක විමසීමක් කරනවා. එහෙම නැත්නම් එතුමා ඉල්ලීමක් නොකරන එකද මේ නිදහස් ලබා දෙන්න ගැටලුවක් වෙලා තියෙන කියලාත් යම් තැනක කියනවා. මම දන්නේ ඒක. නෑ මම කියන්නේ ඔබතුමා සාමාන්‍ය නීතිඥවරයෙක්නේ. ඔබතුමා දන්නවනේ. ඔබතුමා නීතිය පිළිබඳ හිඩස් දන්නවා. ඔබතුමා ඒකේ ජයග්‍රහණය කරන්න ඕන මාවත් දන්නවා. ඔබතුමා නිදහස් කරගන්න ඕන තැන් දන්න නිසා මේකෙත් මේක යම් කිසි පුද්ගලයෙකු අධිකරණය විසින් වරදකරු කරාට පස්සේ ඔහුව නිදහස් කිරීම සඳහා තියෙන බලය තියෙන එකම පුද්ගලයා ජනාධිපතිවරයා. වෙන කාටවත් එක් කිසිම ජනාධිපතිතුමාට හිතුමතේ දෙන්න බෑනේ. ඔව් ක්‍රමවේදයක් තියෙනවානේ. ක්‍රමවේදයේ තියෙන්නේ සාමාන්‍යයෙන් ක්‍රමවේදයේ තියෙන්නේ අර මම මුලින් කියපු මේ මරණීය දණ්ඩනය හෝ මරණීය දණ්ඩනය නිදහස් කිරීම පමණයි. අනිත් ඇයට එම ක්‍රමවේදයක් කියන ජනාධිපතිතුමාට අවශ්‍ය නම් ඉතුමතේට නිදහස් කරන්න පුළුවන්. දෙක සාමාන්‍ය ජනාධිපතිතුමා නිදහස් කිරීමේදී නිදහස් දිනේදී වගේ අපෙන් ක්‍රමවේදයක් ඉල්ලනවා පොදුවේ හැමෝටම එක එක්කෙනා බල්ලා නෙවෙයි. එතකොට අපි ක්‍රමවේදයක් හදලා දෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට අවුරුදු 65ට වඩා ඉහළ නම් ඔහුට ලබා දීලා තිබෙන තිර කාලයෙන් 50ක් වෙලා තියෙනවා නම් ඕන නිදහස් කරන්නයි කියලා අපි යෝජනා කරලා තිබුණා. එතුමා ජනාධිපතිතුමා පිළිගත්තා. ඊට පස්සේ හැම සිරකරුවටම සතියක් අඩු වෙන්න ඕනේ කියලා අපි යෝජනා කරා. ඒක එතුමා පිළිගත්තා. ඒ විදිහට තමයි අර නිදහස් වුණේ 170 ගන්න. සුළු මේ දඩ මුදල් එහෙම ගෙවා ගන්න බැරුව මේ අධිකරණයේ ඇතුලේ ඉන්න අය. ඔවුන් එක දවසක් අපිට කැම දෙන්න 500ක් විතර යනවා. ඊට වඩා නිදහස් කරන්න ඕනේ. ඒ වගේ රාශියක් තියෙනවා අපි යෝජනා කරලා යවනවා. නමුත් අපි ප්‍රතිපත්තියක් වශයෙන් අධිකරණ ඇමතිවරයා වශයෙන් හෝ අධිකරණ අමාත්‍යාංශයෙන් අපි පුද්ගලයන්ට අපි එම කරන්නේ නැහැ. අරයාව නිදහස් කරන්න මෙයා නිදහස් කරන්න කියලා අපි කරන්නේ නැහැ. අපි ඉල්ලුවොත් මිසක මේ අපි කරන්නේ පොදු ක්‍රමවේදයක් උඩ
නිදහස් කිරීම සඳහා එක්කෝ දඬුවම් අඩු කිරීම සඳහා එම නැත්නම් අඩු තාමත්ම මේ දඩ මුදල් ගෙවා ගන්න බැරුව නිදහස් කිරීම සඳහා එම නැත්නම් අර මම මුමින් කියපු අවුරුදු 70කට වගේ පස්සේ ඉඳගෙන හිරේ තියාගෙන ඉන්න එක ඇති වැඩකුත් නැහැ unless සමාජයට විශාල පාළුවක් වෙනවා වගේ උගක් රටවල් වල ඒක සිද්ධ වෙනවා පාඩම් කරලා යවනවා. ඉතින් ඒ වගේ ක්‍රමවේදයක් මිසක XYZ වලට වෙන වෙනම දෙන්නයි කියලා අපි යෝජනා කරලත් නැහැ කරන්න මම බලාපොරොත්තුකුත් නැහැ. ඒක ඔබතුමාගේ සීමාවේ නැති නිසාත් ඔබතුමාගේ වෘත්තීය අමාත්‍ය ධූරයේ රාමුවේ ඇතුළේ තියෙන හින්දාත් මම එතනින් හරියට ප්‍රශ්න කරන්න යන්නේ නැහැ ගරු මේ අලිසබ්බතුමා. අර පහුගිය කාලේ ඉල්ලලා මරන්න ඕන කියලා යෝජනාවක් තිබුණා. ඉල්ලලා මරන්න කඹෙත් ගෙනාවා. අලුගෝසුකුත් බඳව ගත්තා. දැන් ඔබතුමාලා ඒක නවත්තලාද තියෙන්නේ නැත්නම් ඒ අය බඳවගෙන පඩිගවර නිකන් තියනවද ලණුවක් දිරලා යනකන් තියනවද නැත්නම් ක්‍රියාත්මක කරන්න එහෙම අදහසක් නැද්ද මොකක්ද අත්තේ දැනටමත් එහෙම අදහසක් නැහැ ජනාධිපතිතුමාගේ එහෙම අදහසකුත් නැහැ එහෙම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තීරණයක් කරන්නේ නැහැ ඒක ඇත්ත වශයෙන්ම මම හිතන්නේ අවසාන වශයෙන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ 70 ගණන් වල ඊට පස්සේ ක්‍රියාත්මක වෙලා නැහැ එහෙම අවශ්‍යතාවයක් ඔබතුමා දකින්නෙත් නැහැ ඩිබේටබල් ඒක විවාදය වෙනම සාකච්ඡා කළ යුතු දෙයක්. දැන් සමහර මම පෞද්ගලිකව නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කිරීමේදී මම දැක්ක දෙයක් තමයි ලෝකයේ පොදුවේ මේ මරණ දඬුවම ලබා දීම ඊතරම් හොඳ දෙයක් කියලා සලකන්නේ නැහැ. නමුත් ප්‍රායෝගිකව මේක කරනකොට නැවත මේ දඬුවම වැරදි කරන අය හිරේ ඇතුළේ ඉඳගෙන විශාල වශයෙන් සංවිධානාත්මක අපරාධ මෙහෙවන අය මද්ද්‍රව්‍ය මෙහෙවන අය කොහොම පාලනය කරන්නද කියන උපදෝකෝටික ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක ලේසි නෑ. අපි බැඳියාවන් අතර ලොකු ගැටණයක් ඇති වෙනවා. ඉතින් ඒක වෙනම සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ගරු අධිකරණ අමාත්‍යතුමන්ට අලිසබ්‍රි මැතිතුමන්ට අද තීරණයට සහභාගී වීම සම්බන්ධයෙන් එතුමා කරපු ප්‍රකාශයක් නිමිත්තක් කරගනිමින් තමයි අපි එතුමාට අද ආරාධනා කළේ තීරණයට. ඒ සහභාගීත්වය තුළ කරුණු කාරණා රසක් සම්බන්ධයෙන් අපිට අද එතුමාගෙන් ප්‍රශ්න කරන්න හැකියාව ලැබුණා සහ එතුමාට ඔබ දැනුවත් කරන්න අවස්ථාව ලැබුණා. ගරු අධිකරණ අමාත්‍යතුමනි බෙහෙවින් ස්තුතියි සහභාගීත්වයට ආයුබෝවන් කළා ඔබතුමාට වැඩසටහන සමුදේනවා. තරුණ ඇමතිවරයෙක් විදිහට අලුතෙන් දකින්න සහ Tamanට අදාළ විෂයපතේ පිළිබඳ ගැඹුරු කියවීමක් තියෙන ඒ කියවීම ඇතුලේ ඉලක්කගතව වැඩ කරන ඇමතිවරයෙක් විදිහට තව අවුරුදු 3ක් තියෙනවා මේ ආණ්ඩුවට ඔබතුමාලා ලබා දුන්න පොරොන්දුත් තියෙනවා ගරු ඇමතිතුමා ඒවා ඉටු කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා අපි සමුගන්නවා යලි මුණ ගැහිම ලබන සතියේ නෙවෙයි ඊළඟ සතියේ ඔබට සුබ රාත්‍රියක් අයබෝවන්